45 නේද? යන්නකො. 45 46 47 නේ. හරි. පුතේ ඒක මම මේ ගැළපිලි ටික එකින් එක කරා. මේ එදා අපි සම්පූර්ණ ගාන හදලා ඉවර කළේ නෑනේ. දැන් මුලින් ඉඳලා යමු වැඩේ. හරිද? දැන් ගැළපිලි එකින් එක කරන්නේ දැන් සම්පූර්ණ ගානේ හදන එක කරන්නේ. 2021යි 3යි 31 දිනෙන් අවසන් වූ වර්ෂයේ ෂෙර්වීම් පහත පරිදි කරන්න කියනවා. ඉඩම් ගොඩනැගිලි 100%යි. මම හිතන්නේ පුතේ ඉඩම් ගොඩනැගිලි තියෙනවා 8,75,000. ඒකට 100%ක් කියන්නේ කීය දෙන්නේ? 43,750යි. ඒක ඉඩම් ගොඩනැගිලි වල කාලච්ඡේදයේ ෂෙයා කෙලින් ලියලා වියදමක්නේ. වියදම් විශ්ලේෂණයේ පරිපාලන වියදම් යැත්ත ලියනවා ගොඩනැගිලි ෂෙයා කියලා 43,750. ලී බඩු 110කින් ෂෙයා කරන්න කියනවා. ලී බඩු වල පිරිවැය තියෙනවා පුතේ කීයක්ද? 5,20,000ක්. 110ක් කියන්නේ 52,000යි. ඒක කාලච්ඡේදයේ ෂෙයා කෙලින් ලියලා වියදම් විශ්ලේෂණයේ පරිපාලන වියදම් යටතේ ලියනවා ලී බඩු ෂෙයා කියලා 52ක්. ඊළඟට මෝටර රථය 120කින් ලියාඩු කළාගේ කෙනෙක් අපි හදා ගන්න ගුවා පිරිවැය මත කියලාම මෝටර රථය 120කින් ෂෙයා කරන්න කියලා තියෙනවා. 80,000ට 120ක් කියන්නේ මං හිතන්නේ 16,000යි. රථවල කාලච්ඡේදයේ ෂෙයා කෙලින් එනවා 16,000. අනිත් අතර රථ ෂෙයා කියන්නේ පුතේ බෙදා හැරීමේ වියදම. හරිද? බෙදා හැරීමේ වියදම් යටතේ රථ ෂෙයා කියලා කීයක් වෙනවද? 16,000ක් වෙනවා. මේක බෙදා හැරීමේ වියදම් වලට යන්න ඕනේ. හරිද? හරි. මේ පොඩ්ඩක් මම ඒක නිවැරදි කරලා ඉන්නද? හරිද? හරි. රථ ෂෙයා හරි. ඊළඟ පුතේ මෙන්න මෙහෙම කියනවා. මම හිමීට වැඩේ යන්නේ 2021යි 3යි 31 නිමිතෝගය 95,600කට අගය කරලා තියෙනවා. මේ අවසාන නිමිතෝගයනේ. සාමාන්‍ය අවසාන නිමිතෝගය ගලපනවා කියලා අපි කරන්නේ විකුණුම් පිරිවැය හොයන තැන විකුණුම් පිරිවැයට උඩින් අඩු කරලා. ජංගම වත්කම් යටතේ ලියන එක. ඒක වෙනසක් නැහැ. එන අවසාන නිමිතෝගය කියලා එනවා 95,600. හරිද? හරි. පරිපාලන වියදම් වල අධ්‍යක්ෂක වේතන 48ක් ඇතුළත්ලු. උදේ අධ්‍යක්ෂක වේතන කියන්නේ කොහොමත් පරිපාලන වියදමන්නේ. හැබැයි ඒක වෙනම පෙන්නන්න ඕන 48යි. හරිද? උඩ පරිපාලන වියදම් තියෙනවා කීයද? පරිපාලන වියදම් තියෙනවා 1,45,200ක්. එන 1,45,200 ඇතුලේ අධ්‍යක්ෂක වේතන 48ක් තියෙනවා කියන්නේ අධ්‍යක්ෂක වේතන ඇරෙන්න පරිපාලන වියදම් තියෙන ගාන ගන්න 1,45,200න් 48,000 අඩු කරනවා. මම හිතන්නේ 97,200යි පරිපාලන වියදම් එන්නේ. පරිපාලන වේතනේ පරිපාලන වියදම් කියලා එන්න ඕන 97,000 කීයද? 200යි. ඊළඟ පුතේ මොකද ඊළඟ ගැලපිල්ල කියන්නේ? පහත සඳහන් වෙන් කිරීම කළ යුතුයි කියනවා. මතක තියාගන්න වෙන් කිරීම කියන වචනේ උපජිත කියන එක අර්ථය. හරිද? එහෙනම් උපජිත විගණන ගාස්තු 40,000යි. සටහන් අංක 8 ලියනවා උපජිත විගණන ගාස්තු කියලා 40,000 ලියලා
උඩ ගෙවලා තියෙන විගණන ගාස්තු එකකට එකතු කරලා පරිපාලන වියදම් ඇත්තේ දානවා. හැබැයි උඩ විගණන ගාස්තු මම දැක්කේ නැහැ ගෙවලා තියෙනවා. එහෙනම් වර්ෂයට අදාළ ගාණ එන්නේ පුතේ 40000ම තමයි. විගණන ගාස්තු 40000යි. උපජිත සේවක ප්‍රසාද දීමනා 65000යි. ඒකත් සටහන් අංක 8 වෙනත් ගෙවිය යුතු දෑ ඇත්තේ ලියනවා. උපජිත සේවක ප්‍රසාද දීමනා කියලා 65000. ඒ 65000 උඩ ගෙවලා තියෙන ගානට එකතු කරන්න ඕන. උඩ ගෙවලා මුකුත් නැහැ. එහෙනම් සේවක ප්‍රසාද දීමනා කියලා එන්නේ 65000ම තමයි. හරිද? කළමනාකරන වේතන තියෙනවා 24000. ජංග සටහන් අංක 8 උපජිත කළමනාකරන වේතන කියලා එනවා පුතේ. කීයක්ද? 24000. උඩ මුකුත් කළමනාකරන වේතන නැහැ. එහෙනම් වර්ෂයට අදාළ ගාණක් කීයම තමයි? 24000ම තමයි. හරිද? හරි. ඊළඟට වෙළඳ ලැබිතු දෑමක් හානි කරන අලාභ සඳහා ණයකයන්ගෙන් 10%ක් ඉඩ හරින්න කියන්නේ මේ අඩමාන ණයනේ. පුතේ මේ වෙනකොට වෙළඳ ලැබිය යුතු දෑ තියෙනවා 3,96,000. එහෙනම් සටහන් අංක 6 ගෙනහල්ලා ලියනවා 396ක්. ඒකට 100%ක් අඩමාන ණය වෙන් කරන්න කියන. ඒ කියන්නේ කීයක්ද? 7,920ක්. හැබැයි ශේෂ පරික්ෂමේ දැන්නමත් අඩමාන ණය වෙන් කිරීම තියෙනවා කීයක්ද? මම හිතන්නේ 5,200ක්. හැබැයි අවුරුද්ද අවසානයේ 7,920ක් වෙනවා කියන්නේ 2,720ක ඌණ වෙන් කිරීමක් නේ. එහෙනම් බෙදා හැරීමේ වියදම් යටතේ ඌණ වෙළඳ ලැබිය යුතු දෑමක හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම කියලා එනවා කීයද? 2,720ක්. ඊළඟට 2019 2020 සඳහා ඒ කියන්නේ ගිය අවුරුද්ද සඳහා ආදායම් බදු වක්කීම 72500කට එක වුණා කියන එකේ තේරුම මොකක්ද දන්නවද? ගිය අවුරුද්දට අදාළව මේ අවුරුද්දේ 72500ක් ගෙවන්න වෙලා. ඕක දුන්නේ නැතත් අපිට ශේෂ පිරිසුමේ හොයාගන්න පුළුවන්. කියලා බලන්න ගෙවු බදු වල තියෙන ගිය අවුරුද්දට 72500 යන්නේ. අපිට ඕක වැඩක් නැහැ. මේ අවුරුද්දේ ආදායම් බද්ද 1,62,000ක් විතර ඇස්තමේන්තු කරලා. සටහන් අංක 3 ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බදු ඇස්තමේන්තු එනවා 162ක්. උට්ට කියලා බලන්න මේ අවුරුද්දට අදාළව ගෙවලාද කියලා. මේ අවුරුද්ද ඇස්තමේන්තු 162යි. මේ අවුරුද්දට අදාළව 110ක් ගෙවලානේ. ඒ කියන්නේ තව 52ක් මේ අවුරුද්දට අදාළව ගෙවන්න තියෙනවා. එහෙනම් ජංග වක්කීම් යට දෙනවා ආදායම් බදු වෙන් කිරීම කියලා 52ක්. එහෙනම් මේ අවුරුද්දේ කතාව ඉවරයිනේ. දැන් ඌණාදි බලන්න විතරයිනේ පුතේ තියෙන්නේ. ගිහලා බලන්න ශේෂ පරිශ්‍රමයේ කොහේ හරි තැනක ආදායම් බදු වෙන් කිරීම කියලා තියෙනවද කියලා? ඔව්. ආදායම් බදු වෙන් කිරීම කියලා ශේෂ පරිශ්‍රමයේ තියෙනවා 80000ක්. ඔය වෙන් කිරීම කියන වචනේ දකින්නකොට මතක් වෙන්නේ ගිය අවුරුද්දනේ. එහෙනම් ගිය අවුරුද්දේ ලාභයෙන් ආදායම් බදු හැටියට දැන්නමත් 80000ක් අඩු කරලා තියෙනවා. හැබැයි මේ අවුරුද්දේ ඇත්තටම ගෙවන්න වෙලා තියෙන්නේ 72500යි. එහෙනම් ගිය අවුරුද්දේ ලාභයෙන් අඩු කරපු ගාණ 7500ක් වැඩි. එහෙනම් මෙතනින් එනවා අඩු කළා අදිබදු වෙන් කිරීම කියලා 7000 කීයද? 500. හරිද? අධ්‍යක්ෂවරු පහස් සඳහන් තීරණ අරගෙන තියෙනවා. එකක් මොකද්ද පුතේ? පොදු සංචිතයට කීයක් මාරු කරන්නද? 25000ක් මාරු කරන්න. නේද? එහෙනම් හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ පොදු සංචිත කියලා රඳවාගත් ඉපියුම් වලින් 25ක් අඩු කරලා පොදු සංචිතයට 25ක් එකතු කරනවා. ඒකම සෑම සාමාන්‍ය කොටස් 4කට එක බැගින් සංචිත ප්‍රාඥානිත කරන්න. සංචිත ප්‍රාඥානිත කරනවා කියන්නේ නොමිලේ කොටස් නිකුත් කරනවානේ. අනුපාතය 4ට 1යි. මම ඕක ඔයගලන්ට මේ වෙනම ස්ලයිඩ් එකක් කරලා පෙන්නනවා. මම ඒක චුට්ටක් දැන් පෙන්නන්නම්. හැමෝම බලන්න. මේ තියෙන්නේ. අපි හොයමු සංචිත ප්‍රාඥාන්ත කිරීමේදී නිකුත් කරපු කොටස් ගාන 4ට 1යිනේ. උඩ මේනකොට සාමාන්‍ය කොටස් 40000ක් තියෙනවා. එහෙනම් 4ක් ගත්ත කෙනෙකුට එකක් හම් වෙනවා නම් 40000ක් ගත්ත අයට හම් වෙන ගාන හොයන්න 40000 4ෙන් බෙදලා එකෙන් වැඩි කරනවා. එහෙනම් නොමිලේ කොටස් නිකුත් කරලා තියෙනවා 10000ක්. හැබැයි නිකුත් කරපු කොටසක මිල දීලා නැහැ. එහෙනම් උඩ මිල ගමු. උඩ කොටස් 40000 වටිනාකම ලක්ෂ 6යි කියන්නේ. එතන කොටසක් නිකුත් කරලා තියෙන්නේ 15 ගානනේ. මම කොහොමද පුතේ 15 ගත්තේ? ලක්ෂ 6 40000න් බෙදුවා. එහෙනම් එක් කොටසක් නිකුත් කරලා තියෙන එතන 15 ගාන. එහෙනම් මේ 10000ක් 15න් වැඩි කළා. එහෙනම් නොමිලේ නිකුත් කරපු කොටස් වල වටිනාකම 1 ලක්ෂ කීයද? 50000යි. හරිද? නොමිලේ කොටස් නිකුත් කරත් සල්ලි අරන් කොටස් නිකුත් කළත් මේකින්ද මොකද වෙන්නේ? සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය 1,50,000කින් මොනවා වෙනවද පුතේ? වැඩි වෙනවා. හැබැයි ඒකට සල්ලි ගන්න සංචිත වලින්. ගන්න කියලා සංචිතයක් දීලා තියෙනවා. ඔව්. පොදු සංචිතයෙන් ගන්න කියලා තියෙන්නේ. හරි නැත්නම් ඕන සංචිතයක් පාවිච්චි කරන්න පුළුවන්. පොදු සංචිතයෙන් කියලා තියෙනවා. එතනින් අරන් මෙතනට එකතු කරනවා. හරිද? ඔච්චරයි. ඊළඟට මොකද්ද? සාමාන්‍ය කොටස් සඳහා රුපියලක ලාභාංශයක් ප්‍රකාශ කරලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ යෝජිත ලාභාංශය අපි ගිණුම්ගත කරන්නේ නැහැ. සටහන් අංක 9 කියලා දාලා සාමාන්‍ය කොටස් හිමියන් සඳහා රුපියලක ලාභාංශයක් ගේීමට අධ්‍යක්ෂ මණ්ඩලය යෝජනා කර ඇත කියලා ලියනවා. ඔච්චරයි. හරි. දැන් 100න් බලන් ඉන්න.
ශේෂ පිරික්සුමට යන්න. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ තියෙනවා ලක්ෂ 6ක්. ඒක මෙතනින් දැම්මා. නිෂ්පාදන පිරිවැය 11,83,500යි. භාණ්ඩ හදලා විකුණන ව්‍යාපාරයක විකුණුම් පිරිවැය හොයද්දී ආරම්භක තොගයට පළලෙන් එකතු කරන්න ගණන් නෙමෙයි නිෂ්පාදන පිරිවැය. ඒක මෙතන දැම්මා. 11,83,500යි. ආරම්භක තොගේ තියෙනවා පුතේ නිමි තොගේ 87000ක්. ආරම්භක නිමි තොගේ යන්නේ හැමතිස්සෙම මේ මොකද විකුණුම් පිරිවැය හොයන තැනටනේ. ඔන්න ඕක තමයි ඔයගොල්ලෝ පටලවා ගත්තේ කීප දෙනෙක්. නිෂ්පාදන විකුණුම් බැරි අය. 2021යි 3.31 දිනට තොග කියන්නේ අවසාන තොගනේ. අවසාන තොග වලින් දැනටමත් පුතේ මේ බලන්න. අපි අවසාන නිමි තොගේ ජංගවත්කම් ඇත්තේ දාලා ඉවරයි. දැන් උතන තියෙන්නේ අවසාන අමුද්‍රව්‍ය තොගයයි අවසාන නොනිමි තොගයයි. අවසාන අමුද්‍රව්‍ය තොගේ ගලපනවා කියලා තැන් දෙක මොකක්ද? නිෂ්පාදන ගිණුමේ පාරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැයට උඩින් අඩු කරලා ඕක ජංගවත්කම් ඇත්තේ ලියන්න ඕන. නිෂ්පාදන ගිණුම හදන්න අපිට දෙයක් නැහැනේ. අපි නිෂ්පාදන පිරිවැය හොයලා ඉවරයිනේ. එහෙනම් අපිට මේක ලියන්න තියෙන ජංගවත්කම් ඇත්තේ ලියන එක විතරයි ලියන්න තියෙන්නේ. 1,21,000යි. මතකද? අවසාන නොනිමි 42500යි. අවසාන නොනිමි ගලපනවා කියලා අපි කොහෙද ලියන්නේ? නිෂ්පාදන ගිණුමේ අන්තිමට මතකයිනේ එකතු කළ ආරම්භක නොනිමි අවසාන නොනිමි කියලා. එතන දාලා ඒකත් ගෙනහල්ලා ජංගවත්කම් ඇත්තේ ලියනවා. නිෂ්පාදන ගිණුම අපිට හදන්න දෙයක් නැහැ. මේකේ නිෂ්පාදන පිරිවැය හොයලා දීලා ඉවරයි. එහෙනම් ජංගවත්කම් ඇත්තේ ලියන එක විතරයි අපිට තියෙන්න ලියන්න. පැහැදිලිද? තේරුණාද? හරි. ඊළඟට පොදු සංචිත ගිණුමේ ශේෂය තියෙනවා 475ක්. උඩින්ම දාගත්තා. රඳවාගත් එපියුම් 38යි. ප්‍රත්‍යාගන්න සංචිතයේ කීයද පුතේ? 80යි. ලැබිය යුතු විනිමය බිල් කියන එක කැපුවා. වෙළඳ ලැබිය යුතු දෑ දාලා ඉවරයි. වෙළඳ ගෙවිය යුතු දෑ තියෙනවා 245ක්. වෙළඳ ගෙවිය යුතු දෑ 245ක් ජංගම වක්කීම් ඇත්තේ ලිව්වා. ඉඩම් ගොඩනැගිලි තියෙනවා 875ක්. ආරම්භක ශේෂය යටතේ ලිව්වා. ලී බඩු තියෙනවා 520ක්. මෝටර රථ 80ක්. සමුචිත ෂෙයා තියෙනවා ඉඩම් ගොඩනැගිලි 290ක් ආරම්භක ශේෂය. ලී බඩු 260යි. මෝටර රථ 16යි. ඊළඟ පුතේ විකුණුම් දීලා තියෙනවා 22,15,800ක්. විකුණුම් ටික ගෙනහලා මෙතන උඩින්ම ලියනවා 22,15,800ක්. ඊළඟට 120 ණය කර තියෙනවා 150ක්. දැන් මේ ගැළපිල්ල ඔයගොල්ලෝ දන්නවනේ. ජංගම නොවන වක්කීම් ඇත්තේ දැම්මා. මේ 150ට අවුරුද්දට 120ක් කියන්නේ පුතේ පොලී ගෙවන්න ඕන 30ක්. එහෙනම් මූල්‍ය වියදම් යටතේ ණය කර පොලී කියලා එනවා 30ක්. බලන්න 30න් දැනට මම ණය කර පොලී ගෙවලාද? නෑ නේද? එහෙනම් මේ 30ම ගෙවිය යුතුයි. සටහන් අංක 8 එනවා. උපචිත ණය කර පොලී කියලා කීයද? 15ක්. ණය කර පොලී කියන්නේ ගෙවලා නේ. 150ට 100 ඔව් ගෙවලා තියෙනවානේ ණය කර පොලී 15ක් ගෙවලා තියෙනවා. වර්ෂයට අදාළ ගාණ 30යි 15ක් ගෙවලා කියන ඉතුරු 15 උපචිතයි. ඊළඟට කුලී වරිපනම් රක්ෂණය වෙනවා පරිපාලන වියදම් යටතේ පුතේ කීයද? 82110ක්. විකුණුම් වියදම් වෙනවා බෙදා හැරීමේ වියදම් යටතේ 2,20,000 කීයද? 400ක්. වේගෙ වැඩිද? නෑ නේද? විකුණුම් වියදම් 2,00,000 මේ නිකන් මේවා ගැළපිලි නෙමෙයි හින්දා මම ටිකක් ඉක්මනට කිව්වේ. හරි කමන්නේ. 2,20,400යි. අපි පරිපාලන වියදම් දාලා ඉවරයි. වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ කියන්නේ බොල් ණය. ඒක බෙදා හැරීමේ වියදම් යටතේ එනවා පුතේ කීයද? 10,500ක්. හරිද? වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම කියන එක අපි දාලා ඉවරයි. කියන අඩමාන ණයනේ. අධ්‍යක්ෂක ගාස්තුව පරිපාලන වියදමක් 63000යි. සටහන් අංක දෙකට ගෙනියන්න ඕන කියලා මතක තියාගන්න. අතුරු ලාභාංශ ගෙවීම් තියෙනවා 30000. අතුරු ලාභාංශ කිව්ව ගමන්ම මතක් වෙන්නේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයනේ. එන අතුරු ලාභාංශ කියලා රඳවාගත් පියුම් වලින් 30ක් අඩු වෙනවා. ඊළඟට ණය කර පොලී ගෙවපු එක අපි දාලා ඉවරයි. මුදල් එන්නේ සටහන් අංක 7 යටතේ. මුදල් ශේෂය අපි වෙනස් කළා පුතේ. කීයද? 99220යි කියලා. හරිද? ඊළඟට ආදායම් බදු ගෙවීම දාලා ඉවරයි. ආදායම් බදු වෙන් කිරීම දාලා ඉවරයි. ආයෝජන තියෙනවා 320ක්. ඒකේ වෙළඳ පොලාගේ දීලා තියෙනවා අපිට ඒක වැඩක් නැහැ. ඉස්සර නම් ඕක සටහනක් හැටියට පෙන්නනවා. වෙළඳ ආයෝජන කියලා ජංගවත්කම රූලක් උඩින් 320යි. ආයෝජන ආදායම් දීලා තියෙනවා 18ක්. සටහන අංක 1 දැන්. ඔච්චරයිනේ. දැන් මුලින්ම අපි හොයන්නේ විකුණුම් පිරිවැය. බලන්න. ආරම්භක තොගයට නිෂ්පාදන පිරිවැය එකතු කරලා එන උත්තරෙන් අවසාන තොගය අඩු කරපුවාම විකුණුම් පිරිවැය එනවා 1174.9.
ඔන්න හිමීට ඒක ගෙනහලා මෙතන දැන්. ඊළඟට වියදම් විශ්ලේෂණය. බෙදා හැරීමේ වියදම් වල එකතුව 2,49,620යි. ඒක ගෙනහලා මෙතන දැන්. පරිපාලන වියදම් වල එකතුව 5,15,130යි. මෙතන දැන්. වෙනත් වියදම් නැහැ. මූල්‍ය වියදම් 30යි. මෙතන දැන්. හරිද? දැන් අන්තිම සටහනෙන් පටන් ගමු. සටහන් අංක 8. මොකද්ද? වෙනත් ගෙවිය යුතු දෑවල එකතු වෙනවා 144ක්. ජංගම වගකීම් යටතේ ලිව්වා. හරිද පුතේ? සටහන් අංක 7. මුදල් හා මුදල් සමාන දෑ 99,220යි. මුදල් හා මුදල් සමාන දෑ 99,220යි. ඊළඟට සටහන් අංක 6 වෙළඳ ලැබිය යුතු දෑ 3,88,080යි නේද? 3,88,080යි. සටහන් අංක 5 තාම අපිට ගන්න දෙයක් නැහැ. හරිද? සටහන් අංක 4ට එන්න. ආරම්භක ශේෂවල එකතුව 1475. ඒක මෙතන දැම්මා. ආරම්භක සමුචිත ෂය 566යි. මේ අවුරුද්ද ෂය 111.75යි. අවුරුද්ද අවසානයේ සමුචිත ෂය 677.75යි. එහෙනම් ධාරණාගය මේකෙන් මේක අඩු කළා. ධාරණාගය එන්නේ 797.25යි. ඒක ගෙනහල්ලා මෙතන දැම්මා. සටහන් අංක 3 ආදායම් බදු වෙනවා 154.5ක්. ඊළඟට සටහන් අංක 1 වෙනත් ආදායම් වෙන්නේ 18යි. ඔච්චරයි. තුලනය කරමු. දලලාභය 1040.9යි. 1058.9යි. වියදම් වල එකතුව 794.75යි. නම් බදු පෙරලාභය 264.15යි. ඒකෙන් ආදායම් බදු අඩු කළාට පස්සේ කාලච්ඡේදයේ ලාභය 109.65යි. වෙනත් විස්තීර්ණ ආදායම් නැහැ. නම් මුළු විස්තීර්ණ ආදායම එන්නේ ඒකම තමයි 1,09,650යි. ඒක ගෙනහල්ලා හිමිකම් වෙනස් වීම ප්‍රකාශය රඳවාගත් පියුම් තීරුවේ ලිව්වා. පල්ලෙහාට එකතුවක් ගමු. 600 150යි 750යි 80යි 350යි 92.65යි. මේවා ගෙනහල්ලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ලියමු. සාමාන්‍ය කොටස් 750යි ප්‍රත්‍යයගන සංචිත 80යි පොත් සංචිත 350යි. මම හිතන්නේ ගාන බැලන්ස් වෙනවා 1863.65. බැලන්ස් අය දාන්නකො බැලන්ස් කියලා. මයික් ඔන් කරන්න අවස්ථාව තියෙනවා. අහන්න ඔය ගැටලු තියෙනවා. මෙන්න මේ තැන තේරුන්නේ නැහැ මේක කලේ කොහොමද? එහෙම අහන්න ඕනේ. පුතේ අධ්‍යක්ෂක වේතනයි අධ්‍යක්ෂක ගාස්තුයි කියන්නේ දෙකක් පුතේ. දෙකට දාන්න ඕන. හරි පොඩින් සටහන් අංක 2ට එන ටික ලියමුද? උඩින් ඉඳලා බලාගෙන ඉන්න. මේ වියදම් විශ්ලේෂණය බලන්න මම දාන ස්ලයිඩ් එකේ. ගොඩනැගිලි ෂෙයා ලියන්න. ගොඩනැගිලි ෂෙයා 43.75යි. ෂෙයා ටික එනවා. ලී බඩු ෂෙයා 52යි. රත ෂෙයා 16යි. අධ්‍යක්ෂක වේතන 48යි. ඒ හතරම එනවා. ලියන්න සටහන් අංක 2. හරිද? ගොඩනැගිලි ෂෙයා 43.75යි. ලී බඩු ෂෙයා 52යි. රත ෂෙයා 16යි. අධ්‍යක්ෂක වේතන 48යි. පරිපාලන වේතන එන්නේ නැහැ.
විගණන ගාස්තු වෙනවා 40යි. විගණන ගාස්තු 40යි. හරිද? ණය කර පොලි එනවා 30යි. අධ්‍යක්ෂක ගාස්තු වෙනවා 63යි. හරිද? මං ඊළඟ ගානට එන්නද? අධ්‍යක්ෂකවරුන්ට තියෙන ඕනම දෙයක් වෙනවා පුතේ. අධ්‍යක්ෂක වේතන, අධ්‍යක්ෂක ගාස්තු ඒ ටික එනවා. අනිත් ස්ලයිඩ් එක. දැන් වෙළඳ ආයෝජන කියලා ජංගවත්කම් රුලක් උඩින් දාන එක විතරයි පුතේ එන්නේ. දැන් කළමනාකරන වේතන දාන්නේ නැහැ. මේ අහන්න මේ ඔයගොල්ලන්ගේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ. මේක අනිවාර්යයි. හරිද? දවස අවසානයේ මම නතර කරනකොට ගැටලු තියෙන අය නතර වෙන්න. අහගන්න බැරිච්ච දේවල් තියෙනවා නම් අහගන්න. හරි. අපි එමු 46 වෙනි ප්‍රශ්නෙට. මම අනිවාර්ය කවුන්ට් එක ලියන්න යනවා. අනිවාර්ය කවුන්ට් එක ගහ ගන්නවා. හරි. හරි. අහන්නකො. මං ගාන යටින් පටන් ගන්නම්. මම පළවෙනි ගැළපෙන ලෝකේ අයින් කරන්න කියලා කිව්වා. හරිද? දෙවෙනි ගැළපෙල්ල ඉඳලා පටන් ගමු. අතිරේක තොරතුරු ස්ථාර වත්කම් වාර්ෂිකව ෂෙයා වෙන් කරන්න කියනවා පහත ආකාරයට. ඉඩම් ගොඩනැගිලි පිරිවැය මත 100%යි. එහෙනම් සාමාන්‍ය පිරිවැය කියන්නේ සරල මාර්ග ක්‍රමයන්නේ. සරල මාර්ග ක්‍රමයට පුතේ ෂෙයා හොයන්නේ පිරිවැය වැඩි කරනවා ෂෙයා ප්‍රතිශතය. ඉඩම් ගොඩනැගිලි වල පිරිවැය තියෙනවා 850. ඒකට 100%ක් බලනවා. මම හිතන්නේ 42.5යි. ඒක කාලච්ඡේදයේ ෂෙයා කෙලින් ලියලා පරිපාලන වියදම් යත්තේ දානවා. ඊළඟට මෝටර අතර යන්ත්‍ර උපකරණ පොඩක් අතාරින්නකෝ.
මෝටර රථ පිරිවැය මත 10%කින් ෂෙයා කරන්න කියනවා. මෝටර රථවල පිරිවැය 3,15,000යි. ඒකට 10%ක් කියන්නේ 31.5යි. එහෙනම් කාලච්ඡේදයේ ෂෙයා කෙලින් රථ ෂෙයා එනවා 31.5යි. බෙදා හැරීමේ වියදම් යත්තේ රථ ෂෙයා කියලා එනවා 31.5යි. යන්ත්‍ර උපකරණ පුතේ ලියා අඩු කළ වගේ වටිනාකම් පුතේ. ලියා අඩු කළ වටිනාකම් මත කියන්නේ මතක තියාගන්න හීනවන ශේෂ ක්‍රමයක. ඒ කියන්නේ ධාරණාගේ මත. එහෙනම් හීනවන ශේෂ ක්‍රමයේදී ෂය හොයන්නේ කොහොමද? පිරිවැයන් සමුච්චය අඩු කරලා ඒක වැඩි කරනවා ෂය ප්‍රතිශතය. එහෙනම් මට කියන්නකෝ යන්ත්‍රවල පිරිවැය කීයද? 520යි. උට කියලා බලන්න සමුචිත ෂය තියෙනවා යන්ත්‍රවල 208ක්. එහෙනම් 520න් 208 අඩු කරලා ඒකට 120ක් බලනවා. මම හිතන්නේ එන්නේ 62.4යි. එහෙනම් ලී බඩු ෂය එනවා 62. මෙතන ලී බඩු කියලා හැදෙන්න ඕන පුතේ ඈ. ලී බඩු කියලා දැන් දෙකේම. ලී බඩු ෂය කියලා එනවා 62.4යි. හරිද? ඒ යන්ත්‍රනේ හරි හරි. යන්ත්‍ර ෂය කියලා එනවා 62.4යි. හරිද? හරි. ඒ ගැළපිල්ල තේරුම් නැත්නම් නැහැ කියලා කියන්න පුළුවන්. මම හිතනවා ඒක ඇති දෙයක් නැහැ කියලා. ගැටලු නම් දාන්න. තුන්වෙනි ගැළපිල්ල. ඊ හතරවෙනි ගැළපිල්ලයි මම එකට කරනවා. බලන් ඉන්න ඈ. හැමෝම. මොකද්ද පුතේ කියන්නේ? පරිපාලන වියදම් වල මෙන්න මේ දේවල් ඇතුළත්ලු. සභාපති වේතන කියන්නේ කොහොමද පරිපාලන වියදමක්. හැබැයි ඒක වෙනම පෙන්නමු. 86යි. එහෙනම් පරිපාලන වියදම් වලින් 86ක් අඩු වෙන්න ඕන. අධ්‍යක්ෂක වේතන 20යි. ඒකත් පරිපාලන වියදම් වලින් අයින් කරලා එහෙනම් පරිපාලන වියදම් එන්නේ පුතේ 35.9. පැහැදිලිද? තේරුණාද? ඊළඟ පාස් සඳහා වෙන් කිරීම කළ යුතුයි. වෙන් කිරීම කියන වචනේ ඇහෙනකොටම දැන් ඕගොල්ලෝ දන්නවා ඒක උපජිතයි කියන එක. එහෙනම් උපජිත විගණන ගාස්තු කියලා සටහන් අංක 8 එනවා 35. උඩ විගණන ගාස්තු ශේෂ පිරිසුමේ නෑනේ. එහෙනම් වර්ෂයට අදාළ ගාණක් 35ම තමයි එන්නේ. සටහන් අංක දෙකට ගෙනියන්න ඕනේ. උපජිත නීති වියදම් කියලා සටහන් අංක 8 එනවා 20ක්. උඩ නීති වියදම් මුකුත් ශේෂ පිරිසුමේ නෑ. එහෙනම් වර්ෂයට අදාළ නීති වියදම් එන්නේ කීයද? 20යි. හරිද? ඔන්න එහෙනම් ගැළපිලි 2 ඉවරයි 3 ඉවරයි 4 ඉවරයි. 5 වර්ෂයේ පිරිවැටුම. පිරිවැටුම කියන්නේ මතක තියාගන්න විකුණුම් වලට. විකුණුම් ආදායම ලක්ෂ 25යි කියලා දීලා තියෙනවා. හරිද? 6 වෙනි ගැළපිල්ල මම අයින් කරන්න කිව්වා ඒක වැඩක් නෑ අපිට. 7 මොකද්ද පුතේ කියන්නේ? ආදායම් බදු ගැළපිල්ල නේ. බලන්න 2019 20 ඒ කියන්නේ ගිය අවුරුද්දේ ආදායම් බදුවක් කීම 52000කට එකඟ වුණා කියන එකේ තේරුම ගිය අවුරුද්දට අදාළව මේ අවුරුද්දේ 52000ක් ගෙවන්න වෙලා. ඒකෙදි උඩ ශේෂ පිරිසුමෙත් තියෙන මේ ගෙවුවා කියලා 52ක් අපිට ඒක වැඩක් නැහැ. මේ අවුරුද්දේ ආදායම් බද්ද 125ක් විතර ඇස්තමේන්තු කරලා. එන සටහන් අංක 3 එනවා ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බදු ඇස්තමේන්තුව කීයද? 125යි. උඩට ගිහලා බලන්න පුතේ මේ 125න් කීයක් හරි ගෙවලාද කියලා මේ අවුරුද්දට අදාළව. ඔව් 82ක් ගෙවලා නේ. එහෙනම් තව 43ක් ගෙවිය යුතුයි. එහෙනම් ජංග වක්කීම් යට දෙනවා ආදායම් බදු වෙන් කිරීම කියලා 43ක්. මේ අවුරුද්දේ කතා ඉවරයිනේ. දැන් යන්න ශේෂ පිරිසුමේ කොහේර තැනක ආදායම් බදු වෙන් කිරීම කියලා වචනයක් තියෙනවද කියලා? තියෙනවනේ 30. ආදායම් බදු වෙන් කිරීම කියන වචනේ දැකපු ගමන් මතක් වෙන්නේ මේ අවුරුද්ද නෙමෙයි මොන අවුරුද්දද? ගිය අවුරුද්දනේ. එහෙනම් මේ තියෙන්නේ ඇස්තමේන්තු කරලා ගිය අවුරුද්දේ ලාභයෙන් අඩු කරපු ගාණ. එහෙනම් ගිය අවුරුද්දේ ලාභයෙන් ආදායම් බදු හැටියට කීයක් අඩු කරලාද? 30000ක් අඩු කළාට මේ අවුරුද්දේ ඇත්තටම ගෙවන්න වෙලා තියෙනවා 52000ක්. එහෙනම් ගිය අවුරුද්දේ අඩු කරපු 30000 මදිනේ. 22000 මදි අඩුවෙන් නේද වෙන් කරලා තියෙන්නේ. එහෙනම් ඌණ බදු වෙන් කිරීම කියලා මෙතනට එකතු වෙනවා 22ක්. සම්පූර්ණ ගාණ 147යි. හරිද? හරි. ඊළඟට 8 වෙනි ගැළපිල්ල. මොකද්ද පුතේ? අධ්‍යක්ෂවරු මෙන්න මේ තීරණ අරගෙන තියෙනවා කියනවා. මම හිමිකම් වෙනස් වීම ප්‍රකාශයක් ගහනවා. 2021යි 3.31 දිනට සෑම පැවති සෑම සාමාන්‍ය කොටස් 10කට එක ගානේ සංචිත ප්‍රාග්ධනිත කරන්න. පුතේ ඔතන පොඩි අපි වෙනසක් හැදුවා. ඔයගලන්ගේ ටියුට් එකේ print වෙලා තියෙන්නේ සාමාන්‍ය කොටස් 75000යි කියලා. මම ඒක 1,25,000 කියලා හැදුවේ. මම ඒක ඔයගලන්ට කිව්වා. එහෙනම් සංචිත ප්‍රාග්ධනිත කිරීමේදී නිකුත් කරපු කොටස් ගාන අනුපාතය 10ට 1යි. ඒ කියන්නේ සාමාන්‍ය කොටස් 10ක් ගත්ත කෙනෙකුට නොමිලේ කොටස් එකක් දෙනවා. පුතේ මෙතන සාමාන්‍ය කොටස් 1,25,000 නිකුත් කරලා තියෙනවනේ. එහෙනම් 10ක් ගත්ත කෙනෙකුට එකක් නම් 1,25,000 ගත්ත අයට කීයක් හම්බ වෙනවද කියලා බලන්න. 1,25,000 10න් බෙදලා එකෙන් වැඩි කරනවා. එහෙනම් නොමිලේ නිකුත් කරලා තියෙන කොටස් ගාන 12500යි. අපි බලමු
සංචිත ප්‍රාග්ධාන්ත කිරීම වල වටිනාකම දැන් නොමිලේ කොටස් 12500ක් නිකුත් කළා. හැබැයි නිකුතු මිල දීලා නැහැ. දැන් උඩට කියලා බලන්න. උඩ කොටස් 1,25,000 වටිනාකම 12,50,000 කියන්නේ උඩ කොටසක් නිකුත් කරලා තියෙන රුපියල් 10 ගානනේ. එහෙනම් මේකත් 10 ගානෙම ගමු. 12,500 10න් වැඩි කළා. එහෙනම් නොමිලේ නිකුත් කරපු කොටස් වල වටිනාකම 1 ලක්ෂ කීයද? 25,000යි. උදේ නොමිලේ නිකුත් කළා සල්ලි අරන් නිකුත් කළා මේකින්ද සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය වැඩි වෙනවා. හැබැයි මේකට සල්ලි ගන්නේ සංචිත වලින්. ගන්න කිසිම සංචිතයක් කියලා නැහැ මේක ගන්න කියලා. එහෙනම් අපි රඳවාගත්තේ පියුම් වලින් ගමු. නෑ එතනින් 125ක් අඩු වෙනවා. රඳවාගත්තේ පියුම් මොකද දාලා තියෙන්නේ පොදු සංචිත වලට. මම දැම්ම කියලා වැරද්දක් නැහැ. අපි රඳවාගත්තේ පියුම් වලින් ගමු. හරිද? හරි. ඔච්චරයි තියෙන්නේ. ඊළඟට සාමාන්‍ය කොටස් සඳහා රුපියලක ලාභාංශයක් ගෙවන්න යෝජනා කරනවා. ආයක පොඩිනේ. පොදු සංචිතය 10000 මාරු කරන්න කියනවනේ. දැන් රඳවාගත් පියුම් වලින් 10000ක් අඩු කළා පොදු සංචිතය 10000ක් එකතු වෙනවා. ඒකම සාමාන්‍ය කොටස් හිමියන්ට රුපියලක ලාභාංශයක් ගෙවන්න කියලා යෝජනා කරලා. ඒක යටින් සටහන කියලා දාලා ලියනවා. ඒක කිනුම් ගත කරන්නේ නැහැ. හරිද? හරි. දැන් මට කියන්න ඔය කරපු ගැලපුම් වලින් තේරිච්ච නැති එකක් තියෙනවා නම් කියන්න ඉක්මනට. මම දැන් සම්පූර්ණ ගාන හදන්නේ. මයික් ඔන් කරන්න පුළුවන්, chat එකට දාන්න පුළුවන්. ඔය ගාන ලියා අඩු කළ වටිනාකම කපන්න කිව්වා නේද? නෑ. ඔය ගාන නෙමෙයි කපන්න කිව්වේ 45 වෙනි ගාන. ඔය ගානේ මම එහෙම කිව්වේ නෑ. අනිත් අය පොඩක් උත්තරයක් දාන්න එහෙම කිව්වේ නෑ නේද මම? ඒක තමයි නෑ. එහෙනම් මං හදාගෙන යන්නද? ඕකේ නම් හදනවා. හරි. පුතේ මේ මයික් ඔන් කරන්න පුතේ. ඔව්. වෙන් කිරීම කියලා තියෙන්න ඕන. ඔබ ඒක. සඳුනේ මයික් ඔන් කරන්න. හරි සර්. හරි. මොකද්ද පුතේ ඔයාලට මේකෙන් තේරුන්නේ නැත්තේ? සර් ආයෙ කියන්නකෝ වටේ අයන්න. 2021 3.31 දිනට ඇති සෑම සාමාන්‍ය කොටස් 10කට එක ගානේ සංචිත ප්‍රාග්ධනත කරනවා. හරි සමාගම අධික ලාභයක් ලබපු අවුරුදුවලදී සමාගමේ ඉන්න කොටස් හිමියන්ට කරන සැලකීමක් වශයෙන් නොමිලේ කොටස් නිකුත් කරනවා. අනුපාතය කීයද පුතේ? 10ට 1යි. ඒ කියන්නේ සාමාන්‍ය කොටස් 10ක් ගත්ත කෙනෙකුට මෙතනින් නොමිලේ කොටස් එකක් හම්බ වෙනවා. හරිද? දැන් මේනකොට අපේ සාමාන්‍ය කොටස් කීයක් තියෙනවද? 1,25,000. ඔව් හරි 10ක් ගත්ත කෙනෙකුට එකක් හම්බ වෙනවා නම් 1,25,000ම ගත්ත අයට හම්බ වෙන ගාන හොයන්න 1,25,000 10න් බෙදලා එකෙන් වැඩි කළා. එහෙනම් නොමිලේ කොටස් කීයක් නිකුත් කළාද? 12,500. නිකුත් කරන මිල දීලා තියනවද කොටසක? නෑනේ. නෑ. ගාන හරන් දෙන්න ඕන. දීලා නැත්නම් අපි උඩ මිල ගමු. උඩ කොටස් 1,25,000 වටිනාකම 12,50,000 කියන එක් කොටසක් නිකුත් කරලා තියෙන කීය ගානේද? 10 ගාන. මේ 12,500ත් ඒ කීය ගානේද? 10 ගානේ නිකුත් කළා. 1 ලක්ෂ කීයද? 25,000. එහෙනම් 1,25,000 පන්න කොටස් නොමිලේ නිකුත් කළා, සල්ලි අරන් නිකුත් කළා, සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය වැඩි වෙනවා. හරිද? ඒකට සල්ලි ගන්න ඒක සංචිත වලින්. සාමාන්‍යයෙන් ගන්න ඉස්සලම රඳවාගත්ත ඉපියුම මුකුත්ම කියලා නැත්නම් දැන් මම මේක පොත් සංචිතය දාලා තියෙන වැරද්දක් නැහැ. රඳවාගත්ත ඉපියුම වලින් අඩු කළා තමයි මෙතන ගන්න. තේරුණා? ඔව් සර්. thank you සර්. පොදු සංචිතය. ඒක තේරුණා පොදු සංචිතය 10000 මාරු කරන්න. ඔව්. හරි. ඔන්න එහෙනම් අපි ගාන මුලින් ඉඳලා හදන්නේ. ඉඩම් ගොඩනැගිලි පිරිවැය මත 100%යි. 850ට 100%ක් කියන්නේ පුතේ 42.5යි. කාලච්ඡේදයේ ෂේකලින් ලියලා පරිපාලන වියදම් වල දානවා ගොඩනැගිලි ෂය කියලා.
42.5. හරිද? ඊළඟට යන්ත්‍ර මොකද්ද? යන්ත්‍ර උපකරණ නේද? යන්ත්‍ර උපකරණ ලියා අඩු කළ වටිනාකම කියන්නේ හීනවන ශේෂකමෙන්නේ. එහෙනම් හීනවන ශේෂකමයට 520න් 208ක් අඩු කරලා ඒකට 110ක් බැලුවා. 120ක්. හරිද? රතශය කියලා එනවා 31.5යි අපි ඒක හොයාගත්තා. යන්ත්‍රශය කියලා එන්නේ 62.4යි. එහෙනම් යන්ත්‍රශය 62.4යි. රතශය එනවා 31.5යි. හරිද? පරිපාලන වියදම් වල පාස්සානහන්ද ඇතුළත් සභාපති වේතන කියන්නේ කොහොමද පරිපාලන වියදමක්? අධ්‍යක්ෂක වේතන කියන්නේ පරිපාලන වියදම. හරිද? මේ දෙකම පරිපාලන වියදම් ඇතුළත තියෙන. එහෙනම් පරිපාලන වියදම් උඩ තිබ්බ පුතේ 1,41,900ක්. ඒකෙන් මේ 1,06,000 අඩු කරලා වෙනම දානවා පරිපාලන වියදම් කියලා කීයද? 35,900ක්. පහත් සඳහන් වෙන් කිරීම කරන්න ඕන කියන වචනේ තේරුම උපජිතයි කියන එක. උපජිත විගණන ගාස්තු 35යි සටහන් අංක 8 දැම්මා. ඒක උඩ ගෙවලා තියෙන විගණන ගාස්තු වලට එකතු කරලා වියදම් විශ්ලේෂණයට දාන්න ඕන. නමුත් උඩ විගණන ගාස්තු නැහැ. එහෙනම් වර්ෂයට අදාළ ගාණක් පුතේ 35යි. උපජිත නීති වියදම් 20යි. සටහන් අංක 8 දැම්මා. උපජිත නීති වියදම් 20යි. උඩ ශේෂ පිරිසුමේ නීති වියදම් නැහැ. එහෙනම් වර්ෂයට අදාළ ගාණක් කීයද? නීති වියදම් කියලා එන්නේ 20යි. ඊළඟ පුතේ වර්ෂයේ පිරිවැඩුප කියන්නේ විකුණුම් ලක්ෂ 25යි. මම ඒක ආදායම් ප්‍රකාශයේ උඩින්ම දාගත්තා. ආයෝජන වල වෙළඳපොළාගේ අපිට ඒක වැඩක් නැහැ. හරිද? ගිය අවුරුද්දේ ආදායම් බදුවක් කීම 52000කට එක වුණා කියන්නේ 52000ක් ගෙවන්න වුණා. ඒක ශේෂ පිරිසුමෙත් තියෙනවා. මේ අවුරුද්දේ ආදායම් බදුවක් කීම 1,25,000කට ඇස්තමේන්තු කරලා. සටහන් අංක 3 ලිව්වා. ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බදු ඇස්තමේන්තුව 125යි. හරිද? කියලා බලන්න ඒ 125න් දැන් තමයි මේ අවුරුද්දට අදාළව ආදායම් බදු 82ක් ගෙවලා. ඒ කියන්නේ මේ අවුරුද්දට අදාළව පුතේ තව 43යි ගෙවන්න තියෙන්නේ. එහෙනම් ජංග වක්කීම් මැත්තේ ආදායම් බදු වෙන් කිරීම කියලා 43ක් එනවා. එහෙනම් මේ අවුරුද්දේ කතාව ඉවරයිනේ. දැන් ඌනාදි බලපන්න නේ ඕන. ගිහලා බලන්න ශේෂ විරුස්සමේ කොහරි තැනක ආදායම් බදු වෙන් කිරීම කියලා තියෙනවද? ඔව් තියෙනවා 30ක්. ඒකෙන් පෙන්නන්නේ ගිය අවුරුද්දේ ලාභෙන් අඩු කරලා තියෙන ගාන. ගිය අවුරුද්දේ 30ක් අඩු කළාට මේ අවුරුද්ද ඇත්තටම 52ක් ගෙවන්න වෙලා. එහෙනම් ගිය අවුරුද්දේ ලාභෙන් අඩු කරපු ගාන 22ක් මදි. එහෙනම් ඌණ බදු වෙන් කිරීම කියලා මෙතන එනවා 22ක්. හරිද? අධ්‍යක්ෂවරු මෙන්න මේ තීරණ අරගෙන තියෙනවා. එකක් සංචිත ප්‍රාග්ධනිත කරන්න. සංචිත ප්‍රාග්ධනිත කිරීමත් එක්ක සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය 1,25,000කින් වැඩි වෙනකොට රඳවාගත් තිබීම 1,25,000කින් අඩු වුණා. ඒක දැන් අපි කළානේ. පොදු සංචිතයට රුපියල් 25,000 මාරු කරන්න තීරණය කරලා තියෙනවා. 25,000ද 10,000ද? 10,000 නේ. රඳවාගත් තිබීම වලින් 10,000ක් අඩු වෙලා පොදු සංචිතය 10,000ක් එකතු වෙනවා. හරිද? ඔච්චරයිනේ. සාමාන්‍ය කොටස් වලට රුපියලක ලාභාංශයක් ගෙවන්න. සටහන් අංක 9 කියලා දාලා ඒක ලියන්න. ඔච්චරයි. උඩ ටික දාගෙන එමු. ශේෂ පිරිසුමට එන්න. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය 1250යි. පොදු සංචිත 50යි. රඳවාගත් තිපියුම් 250යි. ප්‍රත්‍යාගන්න සංචිතය 150යි. උදේ වෙළඳ ගෙවිය යුතු දෑ තියෙනවා 82ක්. සාමාන්‍ය වෙළඳ ගෙවිය යුතු දෑ කියන්නේ ණය හිමිනේ. ජංග වක්කීම් මැත්ත ලිව්වා. ඊළඟට වෙළඳ ලැබිය යුතු දෑ තියෙනවා කීයක්ද? 95ක්. සටහන් අංක 6 ලිව්වා. හරිද? ඉඩම් ගොඩනැගිලි වල ආරම්භක ශේෂය 850යි. යන්ත්‍ර 520යි. මෝටර රථ 315යි. සමුචිත ෂය ඉඩම් ගොඩනැගිලි ආරම්භක 212.5යි. යන්ත්‍ර 208යි. මෝටර රථ 175යි. මේ අවුරුද්දේ දල ලාභයේ දීලා තියෙනවා 775ක්. හරිද? දල ලාභය 700 කීයද? 75යි. එහෙනම් ඉතින් අපිට විකුණුම් පිරිවෙහ හොයාගන්න පුළුවන් මොකක්ද? විකුණුම් වලින් විකුණුමේ දල ලාභය අතර වෙනස මොකක්ද? විකුණුම් පිරිවෙහ 1725. නේද? ඊළඟ පුතේ තොගේ දීලා තියෙනවා 125. දල ලාභය හරි විකුණුම් පිරිවෙහ හරි හොයලා දීලා තියෙන ශේෂ පිරිසුමක තොගයක් තියෙනවා නම් ඒ අනිවාර්යයෙන්ම අවසාන තොගය. 100 කීයද? 25යි. ආදායම් බදු වෙන් කිරීමයි ගෙව් ආදායම් බදුයි දාලා ඉවරයි. ගෙව් ලාභාංශ තියෙනවා 95ක්. ඒ කියන්නේ අතුරු ලාභාංශනේ. ඒක පුතේ රඳවාගත්ත ඉපියුම් වලින් අඩු වෙනවා. 95ක්. පරිපාලන වියදම් දාලා ඉවරයි. හරිද? විකිණීමේ හා බෙදා හැරීමේ වියදම් තියෙනවා
දරුවෙක් අහනවා දලලාභයෙන් ගාන පටන් ගත්තොත් වැරදිද කියලා. වැරදි. මොකද මේකේ විකුණු පිරය සම්පූර්ණ එක පෙන්නගෙන එන්න ඕන. මේක අපිට ඕන විදිහට හදන්න පුළුවන් එකක් නෙමෙයි පුතේ. ඔව් අනිවාර්යයෙන්ම දාන්න ඕන. හරිද? අහන්න විකිණීමේ හා බෙදා හැරීමේ වියදම් 1,14,750යි. ඊළඟට වෙනත් වියදම් 1,08,200යි. වෙළඳ ආයෝජන ජංගවත්කමට උඩින් ලියනවා 60,000යි. ආයෝජන ආදායම් තියෙනවා 5,100ක්. සටහන් අංක 1 ලිව්වා. ඊළඟට ස්ථාවර තැන්පතු ලක්ෂ 4යි. ජංගවත්කම රූලක් උඩේ ලිව්වා. දැන් ස්ථාවර තැන්පතු ජංගවත්කම ඇත්තේ ලියන්න කියනවා පුතේ. ස්ථාවර තැන්පතු පොලී තියෙනවා 75000ක්. සටහන් අංක 1 ලිව්වා. මුදල් අපි ගාන එතන වෙනස් කළා 3,03,750ක් කියලා. ඔච්චරයි. හරිද? විකුණුම් පිරවා හොයන්න නෑනේ. පටන් ගමු වියදම් විශ්ලේෂණය. බෙදා හැරීමේ වියදම් වල එකතුව 1,46,250යි. ඒක මෙතෙන්ට යනවා. හරිද? ඒක තමයි දැන් එහෙම මතයක් තියෙනවා පුතේ. ඔය අන්තිමට තිබ්බ සෙමිනාර් එක දෙකක් කිව්වා ස්ථාවර තැන්පතු ජංගවත්කම ලියන්න කියලා. පරිපාලන වියදම් 3,01,500යි. වෙනත් වියදම් 1,08,200යි. මූල්‍ය වියදම් නැහැ. හරිද? සටහන් අංක 8න් පටන් ගමු. වෙනත් ගෙවිය යුතු දෑවල එකතු වෙනවා පුතේ කීයද? 55ක් නේ. මෙතන එනවා වෙනත් ගෙවිය යුතු දෑ 55ක්. ඊළඟට මුදල් සමාන දෑ එනවා 3,03,750. ජංගවත්කම් ඇත්තේ. ඊළඟට වෙළඳ ලැබිය යුතු දෑ අඩමාන්න නැහැ. එහෙනම් එන්නේ 95යි. හරිද? ඊළඟට සටහන් අංක 5 මුකුත් නැහැනේ තාම. 4 850යි 520යි 315යි 1685යි 212.5යි 208යි 175යි 595.5යි 42.5යි 62.4යි 31.5යි 136.4යි සමුචිත ෂය අවසාන ශේෂය එනවා 731.9යි. ධාරණාගේ ගන්න පිරිවැය සමුච්චය අඩු කරමු 953.1යි. ඒක ගෙනහලා මෙතන දැම්මා. හරිද? ඊළඟට සටහන් අංක 3 ආදායම් බදු තියෙනවා 147ක්. හරිද? කොහොම බලා ගන්න වෙනත් ආදායම් තියෙන පුතේ 80.1යි ඈ. ඔය දෙකම එක සැරේ දාමු. 147යිද 80.1යි. මම හිතන්නේ බදු පෙර ලාභය එනවා 298.85. කාලච්ඡේදයේ ලාභය 151.85. මුළු විස්තීර්ණ ආදායම එනවා 151.85. හරිද? ඒක ගෙනහලා මෙතන දැම්මා. දැන් මේක තුලනය කරමු. සාමාන්‍ය කොටස් 1375යි. ප්‍රත්‍යයගන සංචිත 150යි. පොදු සංචිත 60යි. රඳවාගත් තිබීම 171.85යි. 1375යි 150යි 60යි. මම හිතන්නේ ගාන බැලන්ස් වෙනවා 1936. වොයිස් එකක් දාලා කිව්වේ කියන්නේ. මේ හරි පුතේ. බැලන්ස් ආය දාන්නකො බැලන්ස් කියලා. තොරතුරු හරි ආය දාන්න හරි කියලා. දාන්නකො හැමෝම ප්‍රචාරයක්.
හරි සටහන් අංක 2 ලියලිමුද පොඩ්ඩක්? සටහන් අංක 2 යටතේ මෙන්න මේවා එනවා. ගොඩනැගිලි ෂය එනවා, යන්ත්‍ර ෂය එනවා, රථ ෂය එනවා, අධ්‍යක්ෂක වේතන එනවා, විගණන ගාස්තු එනවා. වෙනත් වියදම් එනවා. එච්චරයි. ගොඩනැගිලි ෂය, යන්ත්‍ර ෂය, රථ ෂය, අධ්‍යක්ෂක වේතන, විගණන ගාස්තු, වෙනත් වියදම්. අනිත් ස්ලයිඩ් එක දාන්න. ඔන්න දානවා. අපි ඊළඟ ගාන හදලා ප්‍රත්‍යාගන්නේ පටන් ගමු. නෑ සභාපති වේතන අවශ්‍ය නැහැ. ගැටලු තියෙනවා නම් අහන්නකෝ. තා බැලන්ස් ආ ඉන්නවා නම් දාන්නකෝ බැලන්ස් කියලා. හරි ආ ඉන්නවා නම් දාන්න හරි කියලා. වෙළඳ ආයෝජන ගැළපිල්ලක් නැහැ පුතේ. වෙළඳ ආයෝජන වල වෙළඳ පොලාගේ මෙච්චරයි කියලා දුන්නොත් ඒක සටහනක් හැටියට හෙළිදරව් කරනවා එච්චරයි. දැන් සාමාන්‍යයෙන් අමාය දාන්නේ නැහැ දැම්ම කියලා වැරද්දක් නැහැ. මේකේ තව මොනවා හරි අහගන්න තියෙනවද? අන්න එහෙම දාන්නකෝ බැලන්ස් අය. ඒක සාර්ථක අසාර්ථක බව බලන්නේ එහෙමනේ. මම ඊළඟට යන්නද පළවෙනි ස්ලයිඩ් එක. ඔන්න දැම්මා. හරිද? ඔන්න එහෙනම් ඊළඟට ගියා. හතලිස් මේ ටියුට් එකේ අන්තිම ගාන අනිවාර්ය කරුණු ටික දාගත්තා. හරි. පළවෙනි ගැළපිල්ල. හැමෝම බලන්න. පුතේ මම පළවෙනි ගැළපිල්ලයි
පස්වෙනි ගැළපෙල්ලයි දෙකම එකට කරනවා. වාර්ෂිකව ෂෙයා කරන්න කියනවා. යන්ත්‍ර උපකරණ හීනවන ශේෂකමේට 10%ක්. සාමාන්‍ය හීනවන ශේෂකමේට ෂෙයා හොයන්නේ පිරිවැය වැඩි කරනවනේ ෂෙයා ප්‍රතිශතයෙන්. පිරිවැයෙන් සමුච්චය අඩු කරලා ඒක වැඩි කරනවා ෂෙයා ප්‍රතිශතයෙන්. යන්ත්‍රවල පිරිවැය පුතේ 510යි. මේනකොට සමුච්චය තියෙනවා 320ක්. ඒ 510න් 320ක් අඩු කරලා ඒකට 110ක් බලනවා. මම හිතන්නේ 19යි. ඒක කාලච්ඡේදයේ ෂේකලින් ලියලා පරිපාලන වියදම් ඇත්ත ලියනවා යන්ත්‍ර ෂේකල 19යි. මෝටර රථයේ ෂෙයා කරන්න කියන්නේ පිරිවැය මත ඒ කියන්නේ සරල මාර්ගමයන්නේ. එහෙනම් මෝටර රථයේ පිරිවැය 160ට කෙලින්ම 115ක් බැලුවා. මම හිතන්නේ 24යි. ඒක කාලච්ඡේදයේ ෂේකලින් ලියලා බෙදා හැරීමේ වියදම් ඇත්ත ලියනවා. පැහැදිලිද? හරි. අහන්නකෝ. පස්වෙනි ගැළපිල්ල මෙන්න මෙහෙම කියනවා. වර්ෂය තුල ඇති වූ ගිනි ගැනීමකින් 1,50,000 පිරිවැය වෙච්ච ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ වෙලා. සම්පූර්ණයෙන් විනාශ වුණා ගුව ගාම මේ ගොඩනැගිල්ල පොත් වලින් අයින් කරන්න. එහෙනම් විනාශ වෙච්ච ගොඩනැගිල්ලේ මුලින්ම පිරිවැය ඉවත් කරන්න. පිරිවැය 150යිනේ. මේ බලන්න. ඉවත් කිරීම කියලා ලියනවා ඉඩම් ගොඩනැගිලි තීරුවේ 150. ඊළඟට සමුචිත ෂෙයා ඉවත් කරන්න. හැබැයි ඉඩම් ගොඩනැගිලි ෂෙයා කරලා නැහැ. එහෙනම් සමුච්චය ඉවත් කරන්න දෙයක් නැහැ. පොඩින්. ව්‍යාපාරය තුළ ගින්නක් ඇති වෙලා 1,50,000ක් වන්න ගොඩනැගිල්ලක් විනාශ වුණොත් ඒක අපිට පාඩුවක්. හැබැයි පුතේ රක්ෂණ ආයතනයේ කීයක වන්දියක් දෙන්න පොරොන්දු වෙලාද? 95,000ක වන්දියක් දෙන්න පොරොන්දු වෙලා. පැහැදිලිද? එහෙනම් තාම හැබැයි වන්දි ලැබිලා නැහැ ලැබිය යුතුයි. ජංග වත්කම් ඇත්තේ ලියනවා ලැබිය යුතු රක්ෂණ වන්දි කියලා 95. ඒතර අපිට වෙලා තියෙන පාඩුව කීයද? 150ක ගොඩනැගිල්ලක් විනාශ වුණා රක්ෂණ ආයතන 95ක වන්දියක් දෙනවා කියන්නේ අපිට වෙලා තියෙන පාඩුව 55යි. එහෙනම් වෙනත් වියදම් යට දෙනවා ගිනි හානි කියලා කීයද? 55. පැහැදිලිද? තේරුණාද? තේරුම් නැත්නම් දාන්න තේරුම් නැහැ කියලා ආයෙසරයක් කියලා දෙන්න. ආයෙසරයක් බලන්න. 150ක ගොඩනැගිල්ලක් විනාශ වුණා කිව්ව ගාම ඔන්න මම පිරිවැයෙන් ඉවත් කළා. හරිද? පුතේ මයික් එක පොඩ්ඩක් ඩවුන් කරන්න. ඉක්මනට. නිශාලි ඕ නෑනේ. පිරෝෂ පිරෝෂ මයික් ඔන් කරන්න පුතේ. සර්. මොකද පුතේ කියන්නේ වර්ෂය තුල ඇති වූ ගිනි ගැනීමකින් 1,50,000 පිරිවැයච්ච ගොඩනැගිල්ලක් විනාශ වුණා කිව්ව ගාම මොකද කළේ? ඒක ඉඩම් ගොඩනැගිලි තීරුවෙන් ඉවත් කළා පිරිවැය. හරිද? තේරුණාද 150 අයින් කරපු එක මෙතන? හරි සර්. හැබැයි පුතේ ඔව් සර්. පිරිවැය ඉවත් කළා ඊළඟ සමුච්චය ඉවත් කරන්නත් ඕන. නමුත් මෙතන ඉඩම් ගොඩනැගිලි ෂෙයා කරලා නැහැනේ. එහෙනම් මේකේ සමුච්චයක් නැහැ. දැන් මට කියන්න 1,50,000 ගොඩනැගිල්ලක් විනාශ වුණොත් ඒක අපිට ලාභයක්ද පාඩුවක්ද? පාඩුවක්. ඒක එන වෙනත් වියදම් ඇත්ත ලියන්න එපා. ලියන්න කලින් බලන්න රක්ෂණ ආයතනයේ වන්දි හැම දෙන්න පොරොන්දු වෙලාද කියලා. කීයක වන්දියක් දෙන්න පොරොන්දු වෙලාද? ස්ලයිඩ් එක දිහා බලන්න. 95ක වයින් අපිට වෙලා තියෙන පාඩුව කීයද පුතේ? 95ක වන්දියක් සර්. 95ක වන්දියක් දෙන්න පොරොන්දු වෙලා. ඒතකොට අපිට වෙලා තියෙන පාඩුව කීයද? 55යි. දැන් 55 ගෙනහලා වෙනත් වියදම් ඇත්ත ලියනවා. හැබැයි තාම වන්දි ලැබිලාද? නැහැ. ජංගවත්කම් ඇත්ත ලියනවා ලැබිය යුතු රක්ෂණ වන්දි කියලා 95. තේරුණාද? ඔව් සර් අතන අපිට ගොඩනැගිලි හානි කියලා ලියන්න බැරිද? කොහෙද මේ වියදම් වලද? වෙනත් වියදම් වලද? ඔව් සර්. ඔව් ගොඩනැගිලි හානි කියලා දාන්න. වචන හරියටම හරි. හරිද? අහන්න මේක නිකන් හරියට අර පුතේ අර තොග හානි ගැලපුවේ මතකද? තොගයක් විනාශ වුණා ගමන් ගණුම් වලින් අඩු කළා.
ඊට රක්ෂණ ආයතනයේ දෙන්න පුරුදු වෙච්ච වන්දිය ලැබිතු රක්ෂණ වන්දි කියලා ජංගමවත්කම් නැති දැම්මා. ඊටු ටික වෙනත් වියදම් ඇත්තේ දැම්මා. හරිද? තවදුරටත් තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් නැහැ කියලා දාන්න. ඊළඟට දෙවෙනි ගැළපිල්ල. මොකද්ද පුතේ කියන්නේ? මෙන්න මේ වියදම් උපජිතයිලු. විගණන ගාස්තු 15ක් උපේතයි සටහන් අංක 8 ලිව්වා. උඩ විගණන ගාස්තු නැහැ. එහෙනම් පරිපාලන වියදම් ඇත්තේ තියෙන්නේ විගණන ගාස්තු කියලා 15යි. උපජිත සේවක ප්‍රසාද දීමන 60යි. පරිපාලන වියදම් ඇත්තේ තියෙන්නේ වර්ෂයට අදාළ ගාණ 60යි. උපජිත අධ්‍යක්ෂක ගාස්තු 25යි. පරිපාලන වියදම් ඇත්තේ තියෙන්නේ 25යි. හරිද? ඊළඟට ආදායම් බදු ගැළපිල්ල. දැන් නම් මේක ඕගලන්ට පුළුවන් වෙන්න ඕන. කරලා. මොකද කියන්නේ? 19 20 සඳහා ආදායම් බදු වක්කීම 55යි කියන්නේ මේ අවුරුද්දේ ගිය අවුරුද්දට 55ක් ගෙවුවා කියන එක. උඩ ශේෂ පිරිසුමේ තියෙනවානේ. මේ අවුරුද්දේ ආදායම් බද්ද 215.5කට එකඟ වෙලා ඇස්තමේන්තු කරලා. ඒක සටහන් අංක 3 ලිව්වා ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බදු ඇස්තමේන්තුව කියලා 215.5. 215.5න් දැන්ටමත් පුතේ කීයක් ගෙවලාද මේ අවුරුද්දට අදාළව? 157.5ක් ගෙවලා තියෙනවා. එහෙනම් ඉතුරු 40 කීයද? ඉතුරු 58 ගෙවිය යුතුයි. ජංග වක්කීම ඇත්ත දැම්ම ආදායම් බදු වෙන් කිරීම කියලා කීයද? 55. පැහැදිලිද? ඔව් පුළුවන් පුතේ. ඊළඟට අහගන්න ආයෙත් වැරදීමක්ද නැත්නම් ඔයාව අයින් කරන්නද? හරි. අහන්නකො. මේ අවුරුද්දේ කතා ඉවරයිනේ. දැන් උනාදි කලපොමු. ඊළඟ බලන්න ශේෂ පිරිසුමේ කොහේ හරි තැනක ආදායම් බදු වෙන් කිරීම කියලා වචනයක් තියෙනවද කියලා? ඔව් තියෙනවා 61ක්. ආදායම් බදු වෙන් කිරීම කියන වචනේ දකින්නකොටම මතක් වෙන්නේ මේ අවුරුද්ද නෙමෙයි පුතේ ගිය අවුරුද්දනේ. මේ තියෙන්නේ ගිය අවුරුද්දේ ඇස්තමේන්තු කරලා ලාභයෙන් අඩු කරපු ගාන. ගිය අවුරුද්දේ 61ක් අඩු කළාට ඇත්තට මේ අවුරුද්දේ ගෙවන්න උනේ 55යි. ගිය අවුරුද්දේ ලාභයෙන් අඩු කරපු ගාන 6ක් වැඩි. එහෙනම් අදිබදු වෙන් කිරීම කියලා මෙතනින් 6ක් අඩු වෙනවා. හරිද? ඔන්න තුන්වෙනි ගැළපිල්ලත් ඉවරයි. 4 වර්ෂයේ වෙළඳ පිරිවැටුම කියන්නේ පුතේ විකුණුම. ඒක තේරෙනවනේ. අපි ඒක එතෙන්ට දාමු. හරිද? පස්වෙනි ගැළපිල්ල අපි කළා. 6 වෙළඳ ලැබිතු දෑ මත හානි කරන අලාභ ඉඩ අරින්නේ. කියන්නේ අඩමාන ණයනේ පුතේ. එහෙනම් මේ වෙනකොට ණය ගැතුවේ ඉන්නවා 20800ක්. ඒකෙන් 10%ක් කියන්නේ 2080ක් අඩමාන ණය වෙන් කරන්න කියනවා. හැබැයි දැන් තමයි ශේෂ විරුස්සමේ අඩමාන ණය වෙන් කරලා තියෙනවා 3200ක්. ඒ කියන්නේ 1120ක අධි වෙන් කිරීම. නේද? අධ්‍යක්ෂවරු පහස් සඳහන් තීරණ අරගෙන තියෙනවා. හරිද? එකක් මොකද්ද පුතේ? 2020යි 3.31 දිනට පවතින සෑම සාමාන්‍ය කොටස් 20කට එක ගානේ සංචිත ප්‍රාග්ධානිත කරන්න. පුතේ ඔතන ශේෂ පිරිසුමේ කොටස් ගාන තිබ්බේ 30000යි අපි ඒක 50000 කියලා හදාගන්න කියලා කිව්වා. එහෙනම් බලමු සංචිත ප්‍රාග්ධානිත කිරීමේදී නිකුත් කළ කොටස් ගාන. අනුපාතය 20ට 1යි. කොටස් 20ක් ගත්ත කෙනෙකුට නොමිලේ කොටස් එකක් දෙනවා. එහෙනම් කොටස් 50000ක් ගත්ත අයට හම් වෙන ගාන හොයන්න. 50000 20ෙන් බෙදලා එකෙන් වැඩි කළා. මම හිතන්නේ 2500යි. එතකොට එක කොටසක් නිකුත් කරන මිල දීලා නැහැ. එහෙනම් උඩ මිල ගමු. උඩ කොටස් 50000 වටිනාම ලක්ෂ 5යි කියන්නේ කොටසක් නිකුත් කරලා තියෙන 10 ගානේනේ. එහෙනම් මේක 2500 10න් වැඩි කළා. 25000. සංචිත ප්‍රාග්ධානිත කිරීම කියන්නේ නොමිලේ කොටස් නිකුත් කිරීම. නොමිලේ අරන් නිකුත් කළා සල්ලි අරන් නිකුත් කළා සාමාන්‍ය කොටස් ප්‍රාග්ධානය 25000කින් වැඩි වෙනවනේ. ඒකට සල්ලි ගන්නෙ මේ සංචිත තුනෙන් ඕන එක. මම කව රඳවාගත් ඉපියුම් ගන්න කියලා. හරිද? ඒ ගන්න කිව්වේ හේතුවක් ඇතුව ඒක මම අද දවසේ හෝ ඊළඟ දවසේ හෙට උදේදී මම කියන්නම්. ඇයි? මේ ප්‍රත්‍යයගත සංචිතය වැඩි පාවිච්චි කරන්න එපා කිව්වේ හේතුවක් ඇතුව. පොදු සංචිතයට 15000 මාරු කරන්න කියනවා. රඳවාගත් ඉපියුම් වලින් අඩු කරලා මෙතෙන්ට ගන්නවා. ඊළඟ පුතේ මොකක්ද තියෙන්නේ? සාමාන්‍ය කොටස් අයට රුපියලයි 750ක ලාභාංශයක් ගෙවන්න යෝජනා කරනවා. සටහන් අංක 9 කියලා දාලා ඒක ලියන්න. ඔච්චරයිනේ. ඔය ගැළපිලි හතෙන් එකක් හරි තේරුන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් දාන්න මට මෙන්න මේක තේරුන්නේ නැහැ කියලා. මට මෙන්න මේක තේරුන්නේ නැහැ.
ඉඩම් ෂෙයා කරන්න තිබ්බොත් කොහොමද කරන්නේ? ඉඩම් ෂෙයා කරන්න එන්නේ නැහැ පුතේ. ඉඩම් වල ඵලදායී ජීවිත කාලය අසීමිතයිනේ. හොඳයි. ෂෙයා කරන්න කියලා ගියොත් ඉතින් අර විදිහම ෂෙයා ප්‍රතිශතය බලනවා එච්චරයි. හරි. එහෙනම් ඔන්න මම මුලින් ඉඳලා කරගෙන යනවා ඈ. නිකන් වේගෙ වැඩිකමක් ආවොත් නිකන් ෂණිකව කියන්නේ. යන්ත්‍ර උපකරණ හීනවන ශේෂ ක්‍රමයට. හරිද? පිරිවැන් සමුච්චය අඩු කරලා අපි ෂෙයා ප්‍රතිශතය බැලුවා 19යි ආවේ. කාලච්ඡේදේශය කෙලින් 19 දාලා වියදම් විශ්ලේෂණය දානවා යන්ත්‍ර ෂෙයා කියලා කීයද? 19. හරිද? ඊළඟට මෝටර රථයේ පිරිවැය මත 15යි 160ට 15ක් කියන්නේ 24යි. දැන් කාලච්ඡේදයේ ෂය වෙනවා පුතේ 24ක්. ඒක වියදම් විශ්ලේෂණයෙන් රථ ෂය කියලා දානවා 24ක්. ඊළඟට මෙන්න මේ වියදම් උපජිතයි කියනවා. හරිද? මම තුනම එක සැරේ දාන්නම් මෙතන. සටහන් අංක 8 අරපටි. ගැළපිලි අංක 5ත් උහුම්ම කරලා යන් අපි. මොකද්ද පුතේ කියන්නේ? වර්ෂය තුල සිදු වූ ගිනි ගැනීමෙන් පිරිවැය 150ක් වෙච්ච ගොඩනැගිල්ලක් විනාශ වුණා කිව්ව ගාම අපි මොකද කළේ? ගොඩනැගිලි වලින් ඉවත් කළා 150. එහෙනම් මේක අපිට පාඩුවන්නේ. මේක වෙනත් වියදම් ඇත්තේ ලියන්න එපා. ලියන්න කලින් බලන්න රක්ෂණ ආයතනයේ වන්දි හැම දෙන්න පොරොන්දු වෙලා. ඔව් 95ක වන්දියක් දෙන්න පොරොන්දු වෙලා. එහෙනම් අපිට වෙලා තියෙන පාඩුව 55යිනේ. එහෙනම් ගිනි හානි කියලා ගොඩනැගිලි ගිනි හානි කියලාම ලියන්න. වෙනත් වියදම් ඇත්තේ වෙනවා 55ක්. හැබැයි රක්ෂණ ආයතනයේ වන්දි දෙන්න පොරොන්දු වුණාට තාම වන්දි දීලා නැහැ. වන්දි ලැබිය යුතුයි. එහෙනම් ජංග වත්කම් ඇත්ත ලිව්වා. ලැබිය යුතු රක්ෂණ වන්දි කියලා කීයද? 95. හරිද? ඊළඟට ගැළපිලි අංක 2 මෙන්න මේ වියදම් උපජිතයි කියනවා. උපජිත විගණන ගාස්තු 15යි. උපයිස් සේවක ප්‍රසාද දීමන 60යි. උපයිත අධ්‍යක්ෂක ගාස්තු 25යි. මේක සටහන් අංක 8 දැම්මා. මේවා ශේෂ පිරිසුමේ ගෙවලා තියෙන ගානට එකතු කරලානේ වියදම් විශ්ලේෂණයට දාන්න ඕන. ශේෂ පිරිසුමේ මුකුත් ගෙවලා නැහැ. එහෙනම් වර්ෂයට අදාළ ගානත් ඕකම තමයි. එහෙනම් විගණන ගාස්තු 15යි. සේවක ප්‍රසාද දීමන 60යි. අධ්‍යක්ෂක ගාස්තු 25යි කියලා දැම්මා. හරිද? ඊළඟට පුතේ කිය අවුරුද්දේ ආදායම් බදු වක්කීම 55කට එකම වුණා කියන්නේ 55ක් ගෙවන්න වුණානේ. මේ අවුරුද්දේ ආදායම් බද්ද 215.5කට ඇස්තමේන්තු කරලා තියෙනවා. ඒක සටහන් අංක 3 දැම්මා. උට්ට කියලා බලන්න මේ අවුරුද්දට අදාළව දැන්ටමත් 157.5ක් ගෙවලා. නමුත් ගෙවන්න ඕන ගාන 215.5යි. 157.5ක් ගෙවලා කියන්නේ පුතේ තව 58ක් මේ අවුරුද්දට අදාළව ගෙවිය යුතුයි. ඒක සටහන් ජංග වක්කීම් යටතේ එනවා ආදායම් බදු වෙන් කිරීම කියලා 58. මේ අවුරුද්ද කතා ඉවරයිනේ. ගුණාදි ගලපන්නනේ තියෙන්නේ. කියලා බලන්න කොහේ හරි තැනක ආදායම් බදු වෙන් කිරීම කියලා තියෙනවද ශේෂ පිරිස්සුමේ? ඔව් තියෙනවා 61000. ආදායම් බදු වෙන් කිරීම කියන වචනේ දැකුව ගමන් මතක් වෙන්නේ ගිය අවුරුද්ද. ඔය තියෙන ගිය අවුරුද්ද ලාභෙන් අඩු කරපු ගාන. එහෙනම් ගිය අවුරුද්ද ලාභෙන් ආදායම් බදු හැටියට 61000ක් අඩු කළාට මේ අවුරුද්ද ඇත්තටම ගෙවන්න වෙලා තියෙන පුතේ 55000යි. ඒ කියන්නේ ගිය අවුරුද්ද ලාභෙන් අඩු කරපු ගාන 6000ක් වැඩි. එහෙනම් අදිබදු වෙන් කිරීම කියලා මෙතනින් 6000ක් අඩු වෙනවා. හරිද? ඊළඟට වර්ෂයේ වෙළඳ පිරිවැටුප ඒ කියන්නේ විකුණුම් ලක්ෂ 25යිලු. ඒක ගෙනහලා උඩින්ම දාගත්තා. ඊළඟ පුතේ පස්වෙනි ගැළපිල්ල අපි කළානේ. හයවෙනි ගැළපිල්ල කියනවා ණයගැතියන්ගෙන් 10%ක් අඩමාන ණය වෙන් කරන්න කියලා. ණයගැතියෝ මේ වෙනකොට ඉන්නවා කීයක්ද? 20800ක්. ඒකට 100%ක් කියන්නේ 2080ක් අඩමාන ණය වෙන් කරනවා. හැබැයි ශේෂ විරුස්සුමේ දැන්නමත් අඩමාන ණය වෙන් කිරීම තියෙනවා 3200ක්. නමුත් වෙන් කරන්න ඕන 2080යි. ඒ කියන්නේ 1120ක මොන වෙන් කිරීමත් අදි වෙන් කිරීම. වරහන් ඇතුලේ දානවා. අධ්‍යක්ෂවරු මෙන්න මේ තීරණ අරගෙන තිබ්බා. සංචිත ප්‍රාග්ධනිත කිරීමක් කරන්න 20ට එක ගානේ අපි හිතන හොයාගත්තා කොටස් නිකුත් කළේ 2500යි. ඒවල වටිනාකම 25000යි. එහෙනම් සංචිත ප්‍රාග්ධනිත කිරීම කියලා සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට 25000ක් එකතු වෙලා රඳවාගත්තේ පියුම් වලින් අඩු වුණා. පොදු සංචිතයට 15000 මාරු කරන්න කියලා තිබ්බා. ඒක රඳවාගත්තේ පියුම් වලින් අඩු කරලා පොදු සංචිතයට එකතු කළා. හරිද? සාමාන්‍ය කොටස් අයට රුපියලක 1.50ක ලාභාංශයක් ගෙවන්න යෝජනා කරලා තිබ්බා. ඒක මට හැමතිස්සෙම මිස් වෙනවා. සටහන් අංක 9 කියලා දාලා ඒක ලියන්න. හරි. ඔච්චරයි. උත් ටික දාගෙන යමු.
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය ලක්ෂ 5යි. පොදු සංචිතය 175යි. ඔන්න මේ ගාන බැලන්ස් නොවනවා නම් බැලන්ස් නොවෙන්න හේතුව රඳවාගත්ත ඉපියුම් වල ගිහිලා බලන්න තියෙන්නේ හර ශේෂය. සාමාන්‍යයෙන් එන්න ඕන පුතේ බැර ශේෂය. හර කියන්නේ ඍණ. ඍණ එන්න ඕන මෙතන 43200. ප්‍රත්‍යයගන්න සංචිතය 5යි. ඉඩම් ගොඩනැගිලි 850යි. යන්ත්‍ර 510යි මෝටර රථ 160යි. sorry. වෙළඳ ගෙවිය යුතු දෑ 36.4යි. හරිද? ඊළඟට වෙළඳ ලැබිය යුතු දෑ අපි දාලා ඉවරයි. සමුචිත ෂය යන්ත්‍රවල 320යි මෝටර රථ 48යි. උදේ 115 ණය කර තියෙනවා 120ක්. ජංගම නොවන වක්කීම් ඇත්තේ 115 ණය කර 120යි. 120ට 115ක් කියන්නේ 18ක් පොලී ගෙවන්න ඕන මේ අවුරුද්ද. එහෙනම් ණය කර පොලී කියලා මූල්‍ය වියදම් ඇත්තේ 18ක් එනවා. හැබැයි කිසිම තැනක ණය කර පොලී ගෙවපු කතාවක් නැහැ. එහෙනම් මේ 18ම ගෙවිය යුතුයි. සටහන් අංකාට උපචිත ණය කර පොලී කියලා 18ක් එනවා. ඊළඟට පුතේ අවසාන තොගය දීලා තියෙනවා 1,28,000. අවසාන තොගය දාගත්ත මෙතන 1,28,000. දල ලාභය දීලා තියෙනවා 9,90,250. එහෙනම් විකුණුම් පිරිවැත් හොයන්න පුළුවන්. කීයද එන්නේ? මේ 2500 කීයක් අඩු වුණොත්ද 996.25ක් එන්නේ. 2500 996.25ක් අඩු කරලා බලන්න. කීයද එන්නේ? 1509.75යි. ඊළඟ ආදායම් බදු වෙන් කිරීමයි ආදායම් බදු ගෙවීමයි අපි දැන්ටමත් ගලපලා ඉවරයිනේ. අතුරු ලාභාංශ. අතුරු ලාභාංශ තියෙනවා 60ක්. රඳවාගත් ඉපියුම් වලින් අඩු වෙනවා. බැංකුව අයිරාව තියෙනවා 68ක්. ඒක ජංගම වක්කීම් ඇත්තේ දාන්න. ඊළඟට පරිපාලන වියදම් තියෙනවා 143.8ක්. බෙදා හැරීමේ වියදම් 107.85යි. වෙනත් වියදම් 62.66.2යි. සුළු මුදල් බාරකරු ගාව ඉතුරුලා තියෙන ගාන. ඒක මුදල් හා මුදල් සමාන දෑයටතේ සුළු මුදල් කියලාම ලියන්න. 24.5යි. අඩමාන ණය වෙන් කිරීම දාලා ඉවරයි. ඔච්චරයි. හරිද? වියදම් විශ්ලේෂණයෙන් පටන් ගමු. බෙදා හැරීමේ වියදම් වල එකතුව 130.73යි. ඒක මෙතන දැම්මා. පරිපාලන වියදම් 262.8යි මෙතන දැම්මා. වෙනත් වියදම් 121.2යි මෙතන දැම්මා. මූල්‍ය වියදම් 18යි. මෙතන දැම්මා. සටහන් අංක 8ෙන් වෙනත් ගෙවිය යුතු දෑවල එකතු වෙනවා 118ක්. මේ මුදල් සමාන දෑ 24.5යි. ඒ දෙකම දාමු ඈ. නැත්නම් දෙපාරක් යන්න ඉන්න බෑ. වෙනත් ගෙවිය යුතු දෑ සටහන් අංක 1 8 118යි. මුදල් සමාන දෑ 24.5යි. ඊළඟට සටහන් අංක 6 වෙළඳ ලැබිය යුතු දෑ 18.72යි. 18.72යි. සටහන් අංක 5 තාම නෑ. සටහන් අංක 4 850යි 510යි 160යි 1520යි. සමුච්චය 100 ඉවත් කිරීම 150 අඩු කරමු. 1370යි. ආරම්භක සමුච්චය 368යි 43යි 411යි. 1370න් 411 ගියාම 959යි ධාරණාගේ. 959 ගැන අහලා මෙතන ලිව්වා. සටහන් අංක 3 ආදායම් බදු 209.5යි. සටහන් අංක 2 එක මුකුත්ම නැහැ. හරි තුලනය කරමු. වෙනත් ආදායම් නැහැ. එන 999.25යි. වියදම් වල එකතුව 532.73යි. බදු පෙර ලාභය 457.52යි. කාලච්ඡේදයේ ලාභය 248.02යි. මුළු ස්ථීර ආදායම කියලා කියන්නේත් ඒකමයි. ඒක ගෙනහලා මෙතන ලිව්වා. පල්ලෙහාට එකතුවක් ගමු. සාමාන්‍ය කොටස් 525යි ප්‍රත්‍යයගන්න සංචිතය 5යි.
පොදු සංචිතයේ 190යි. රඳවාගත් ඉපියුම් 104.82යි. මේ ගෙනියමු හිමිකම් වෙනස් වීමේ මූල තත්ත්ව ප්‍රකාශයට. සාමාන්‍ය කොටස් 525යි, ප්‍රත්‍යාගන සංචිත 5යි, පොදු සංචිත 190යි. රඳවාගත් ඉපියුම් 104.82. මම හිතන්නේ ගාන බැලන්ස් වෙනවා 1225.22. හරි අය දාන්නකො හරි කියලා. බැලන්ස් අය දාන්න බැලන්ස් කියලා. හැමෝම දාන්නකො හරි අය. එච්චරද හරි? අනිත් අය හරි නැද්ද? බැලන්ස් අය බැලන්ස් කියලා දාන්න. තොරතුරු හරි අය හරි කියලා දාන්න. ජූඩ් ඉන්නව නේද? කරුවට මම ඇහෙනවද? ඔව් සර් ඉන්නවා. ඔය මේ පුතේ හරිද ඔක් කරන්න පුළුවන්ද? ඔව් සර් ඒක බැලන්ස් වුණා. හරි. ඔය ඩියුට් එක අයින් කරන්න. ඔක ලොකු ගාණක් තියෙනවා. ඒ ගාණ අපි අන්තිමට හදමු. ඒ ගාණ හදන්න තාම දැනුම නෑ ඔයගොල්ලෝ. අතුරු දරුවෙක් අහනවා අතුරු ලාභාංශ පොදු සංචිතය දැම්මට කමක් නැද්ද කියලා. බෑ බෑ. අතුරු ලාභාංශ දාන්නේ පුතේ ලාභෙන්න ගෙවන්නේ ලාභෙ ගෙනියන්නේ රඳවාගත් ඉපියුම් වලටනේ. පොදු සංචිතය දාන්න බෑ. දැන් මේක සමාගම් ලේසි නේද? කියන්නකෝ. අඩුපාඩු හදාගන්න. ලේසි නේද? නෑ ඔයගලගේ ප්‍රතිචාරය දාන්න. ලේසිද අමාරුද කියලා. තව ඔයගලන්ට උගන්වන්න තියෙන කොටස් දෙකයි. ප්‍රත්‍යාගණනයයි කල්බදු විතරයි. ඒ කියන්නේ සත්‍යනේ මොකද්ද පුතේ? ලාභාංශ ගෙවින් කියන්නේ අතුරු ලාභාංශද? ඔව් පුතේ. මට නවීන් අහලා තියෙන දේ පැහැදිලි නෑ. සචිනේ මොකක්ද අහලා තියෙන්නේ පුතේ? හරි. අවුරුත් අයින් වෙන්න එපා මම ප්‍රත්‍යාගන්නේ පටන් ගන්න හදන්නේ. ආව් ඒක කරන්නම්. අනිවාර්යෙන්ම. ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම අපි අර ෂයාබම් මුලින් ඉඳලා කරගෙන ආවිලා නතර කළේ එතනනේ. ඒක කියලා දෙන්න තියෙනවා. අපි මේ සතියේ කරමු. මේ සතියේ ඔයගලන්ට නිෂ්පාදන ගිණුම් කියලා දෙනවා. එක දවසෙන්. තනි සටහන් කියලා දෙනවා. දරුවෙක් අහනවා සුළු මුදල් වියදමක් විදියට දාන්නේ නැද්ද ශේෂ පිරිස්සුමේ? පුතේ සුළු මුදල් කියලා දෙනවා නම් දෙන්නේ වියදම නෙමෙයි සුළු මුදල් බාරකරු ගාව ඉතුරුලා තියෙන සල්ලි ටික. හරිද? ඒක ව්‍යාපාර වත්කම. ඒක මුදල් හා මුදල් සමානතාවයට තියෙන්නේ. මතක තියාගන්න මුදල් හා මුදල් සමානතාවයට එන්නේ මෙන්න මේවා.
අනාගතේ නාහිමි පාලනත් ආයෙ කියලා දෙන්න. අහගන්නකෝ මුදල් සමාන දෙයකින් සරහන අංක 4 එනවා මුදල් බැංකු ශේෂය සුළු මුදල් ත්‍රිමාසික භාණ්ඩාගාර බිල්පත් ත්‍රිමාසික ඈ ඒ ඉස්සරහට අපිට අහු වෙනවා. එහෙනම් අපි ප්‍රත්‍යාගන්නේ පටන් ගමුද? මේක තව මොන හරි අහගන්න තියෙනවද? ඔන්න එන ප්‍රත්‍යාගන්නේට එනවා. කට්ටිය ටිකක් බය වෙන මාතෘකාවක්. අර ඇති දෙයක් නැහැ. අන්න. උදේ වත්කමක් ප්‍රත්‍යාගරණය කරනවා කියන්නේ අද තියෙන වෙළඳ පොලාගේට වත්කමේ වටිනාකම තක්සේරු කරනවා. මේ හරහා ලාභයක් ඇති වෙන්නත් පුළුවන් අලාභයක් ඇති වෙන්නත් පුළුවන්. උදාහරණයක් ඇටියට ඔය මැල්ගු එක තියෙන ඉඩම ඕකේ අයිති සර් දැන් ගියොතුන් අතර නැහැ. මැල්කම් සර් කියලා ඔය ජයනි බෙතනි මැල්ගෝ සිපි ඔක්කොම ආයතනයේ අයිතිලා තිබ්බ එක සර් කෙනෙකුට මේ මැල්කම් සෝ ඊඩම ගත්තේ පුතේ දැන්ට අවුරුදු 20කට 30කට උඩදී ලක්ෂ 50කට කියලා හිතන්න. හරිද? අද තියෙන වෙළඳ පොළ සාධක පදනම් කරගෙන ඕකේ වටිනාකම තක්සේරු කළොත් ඕක ලක්ෂ 50කට වඩා වටිනවා. අපි තුන් වෘත්තීය තක්සේරු කරුවෙක් ගෙනලා අපි අහනවා මේ ඊඩම කීයක් වටිද? එයා කියනවා ලක්ෂ 70ක් වටිනවා. එහෙනම් අගේ ලක්ෂ 220කින් මොනවා වෙලාද? වැඩි වෙලා. ඔය වටිනාකම ලක්ෂ 70කට තක්සේරු කරන එකට තමයි වත්කම් ප්‍රත්‍යාගණනය කරනවා කියන්නේ. පැහැදිලිද? මේ ප්‍රත්‍යාගණනය හරහා ලාභයක් ලැබෙන්නත් පුළුවන් අලාභයක් ලැබෙන්නත් පුළුවන්. දැන් ලක්ෂ 70කට ප්‍රත්‍යාගණනය කරපුවාම අගේ ලක්ෂ 20කින් වැඩි වෙලානේ. එහෙනම් එතන තියෙන්නේ මොකක්ද? ලක්ෂ 20ක ප්‍රත්‍යාගණන ලාභයක්. පැහැදිලිද? ඒකම අපි හිතමු මැල්ගෝ එක තිබ්බේ මුහුදු වෙරළායිනේ කියලා. දැඩි ලෙස කාදනය වෙනවා කියලා. ඕක දැන්ට අවුරුදු 20කට කලින් ගත්තේ ලක්ෂ 50කට. හරිද? අද මේ වෙනකොට වටින්නේ මේක ලක්ෂ 40යි. එහෙනම් අගේ ලක්ෂ 10කින් අඩු වෙලා. අන්න අපි කියනවා ප්‍රත්‍යාගන්න අලාභයක් කියලා. හරිද? අද දවසේ අපි පොඩි ආරම්භයක් ගමු. බලන් ඉන්න මම මේ කරන දේ. එක්තරා සමාගමක 2021යි 3.31 දිනෙන් අවසන් වූ වර්ෂයේ පොත්වලින් උපුටාගත් තොරතුරු පහත දැක්වේ. ඉඩම් තියෙනවා ලක්ෂ 5ක්. අතිරේක තොරතුරු 2021යි 3.31 දින ව්‍යාපාරයේ සතු ඉඩම ලක්ෂ 6කට ප්‍රත්‍යාගණනය කළා කියනවා. මම සටහන් අංක 4 ගන්නවා. ආදායම් ප්‍රකාශය ගන්නවා. හැබැයි ආදායම් ප්‍රකාශය උඩ ඉඳලා නෙමෙයි. ඔයගොල්ලෝ නවත්වපු තැන තියෙන්නේ කාලච්ඡේදයේ ලාභය. කාලච්ඡේදයේ ලාභය ලක්ෂ 8යි කියලා හිතන්නකො. ඒක නිකන් මන් දාපු ගාන. වෙනත් විස්තීර්ණ ආදායම්. හරිද? වෙනත් විස්තීර්ණ ආදායම්. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයක් ගත්තා. බලන් ඉන්න කරන දේ ඈ. ඉඩමේ පිරිවැය තියෙන්නේ ලක්ෂ 5යිනේ. ඒක ගෙනහල්ලා ආරම්භක ශේෂයට දැම්මා. ඉඩම ලක්ෂ 6කට ප්‍රත්‍යාගණනය කරනවා. හැමතිස්සෙම මතක තියාගන්න ප්‍රත්‍යාගණනය කරපු ගාන අවසාන ශේෂයට දාන්න. ඔන්න දැම්ම 600. එහෙනම් 500ක් වන්න ඉඩම 600ට ප්‍රත්‍යාගණනය කළා කියන්නේ අගේ 100කින් වැඩි වෙලානේ. එහෙනම් ප්‍රත්‍යාගණන තීරුවේ දැම්ම ධන 100ක්. ඒ කියන්නේ ලාභයක්. හොඳට අහගන්න මම මේ කියන්නේ. උදේ ප්‍රත්‍යාගණනයෙන් ලාභයක් ආවොත් ලියන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් වල. ඉස්සර නම් උක කෙලින්ම ගෙනහල්ලා ලියන්නේ ප්‍රත්‍යාගණන සංචිතේ. නමුත් දැන් తాවකාලිකව ලියනවා වෙනත් විස්තීර්ණ తాවකාලිකව. දැන් මෙතන ලිව්වා ඉඩම් ප්‍රත්‍යාගණන ලාභ කියලා 100. එහෙනම් මේ උදේ ලාභය 800යි ප්‍රත්‍යාගණන ලාභය 100යි. මුළු විස්තීර්ණ ආදායම එනවා කීයද? 900ක්. හොඳට අහගන්න. ඔය අවසානට එන 900න් අපිට වැඩක් නැහැ. මුළු විස්තීර්ණ ආදායම කියලා එන වචනෙන් අපිට වැඩක් නැහැ. හරිද? දැන් මේක මුළු විස්තීර්ණ ආදායම කියලා හිමිකම් වෙනස් වීම ප්‍රකාශය ලියන්න එපා. ලියද්දි මේ 900 වැඩක් නැහැ. කාලච්ඡේදයේ ලාභය 800 වෙනදා වගේම ගෙනහලා රඳවාගත්ත ඉපියුම් වල ලියනවා. ප්‍රත්‍යාගණන ලාභ ගෙනහලා ප්‍රත්‍යාගණන සංචිතය ලියනවා. ඔච්චරයි.
තේරුණාද? ඔය තමයි ප්‍රත්‍යාගන්න ලාභ. තේරුණාද? කියන්නකෝ. නෑනේ ප්‍රතිචාරය. කට්ටිය නිදිද? ආයෙ කියන්න. සමාධි මයික් එක පොඩ්ඩක් ඔන් කරන්න සමාධි. Sir, හරි. සමාධි මාත් එක්ක කතා කරමු. සමාධි ඊට මේ ශේෂය කියේ පුතේ? ලක්ෂ 5යි. ලක්ෂ 5යි. ඊටම ගියට ප්‍රත්‍යාගන්නය කළේ? ලක්ෂ 6ට. මං ගෝ ප්‍රත්‍යාගන්නාගේ හැමතිස්සෙම දාන්න මොන තීරුවටද? අවසාන ශේෂය. අවසාන ශේෂයෙන් දාන්න. දැන් ලක්ෂ 5ක් වන්නේම ලක්ෂ 6කට ප්‍රත්‍යාගන්නය කළා කියන්නේ කීයක් ලාභද? 100. ලක්ෂකෙන් අගේ වැඩි වෙලා. එහෙනම් ප්‍රත්‍යාගන්න තීරුවේ ලිව්වා ලක්ෂයක්. එහෙනම් දැන් මෙතන තියෙන ලාභයක්ද අලාභයක්ද? අලාභයක්. අලාභයක්. ලාභයක්. ඒකේ ලක්ෂ 5ක් වන්නේ ලක්ෂ 6කට ප්‍රත්‍යාගන්න එක අගේ අඩු වෙලා වැඩි වෙලා. ලක්ෂක ලාභයක්. ලාභාවුත් ලියන්නේ කොහෙද? ප්‍රත්‍යාගන්න ලාභාවුත් ලියන්නේ වෙනත් විස්තීර්ණ ආදායම. නේ? ඊටම ප්‍රත්‍යාගන්න ලාභ කියලා ලිව්වස්. ඔච්චරයි. දැන් මේකේ එකතුවක් ගත්තා. 900යි. 900 ඉස්සරලුවා මුළු විස්තීර්ණ ආදායම කියලා 900න් අපිට වැඩක් නැහැ. හරිද? හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ විස්තීර්ණ ආදායම කෙලින් කාලච්ඡේදයේ ලාභය 800 රඳවාගත් ඉපීම වල ලියනවා. ප්‍රත්‍යාගන්න ලාභය ගෙනාලා ප්‍රත්‍යාගන්න සංචිතය ලියනවා. කොච්චරයි. තේරුණාද? හරි සර්. හොඳයින්ද? මම දැන් අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර දාගෙන ඉන්න. ඕක අනිවාර්යයෙන්ම වෙන වෙනමද දාන්න ඕන. සයික් මම අහන දේ මට තේරෙන්නේ නැහැ. මම මයික් ඔන් කරලා අහන්න පුතේ. සයික් පසුදු ආලෝක තේරුණාද පුතේ? හිමිකම වෙනස් වීමේ ප්‍රකාශයට ඕක වෙන වෙනම අනිවාර්යෙන් ඒ කියන්නේ ප්‍රත්‍යාගන්න සංචිත කියලා 100 රඳවා ප්‍රතිපයන් කියලා 100 වෙන වෙනම මේ 800 වෙන වෙනම අනිවාර්යෙන්ම. නැත්නම් අනිවාර්යෙන්ම මේ 900 දාන්නේ නැහැ. 900න් අපිට වැඩක් නැහැ. හැමතිස්සෙම අවුරුදු මේ කාලච්ඡේදයේ ලාභය 800 යන්නේ රඳවාගත් ඉපීම වලට ප්‍රත්‍යාගන්න ලාභය යන්නේ ප්‍රත්‍යාගන්න සංචිත වලට. හරි සර් හරි thank you. හරිද? අපිට ඔව්. තරුෂි අහලා තියෙනවා තේරුණාද මන්ද කියලා. තරුෂි තේරුණාද? නැත්තන් නෑ. තරුෂි ඔව් සර් තේරුණා. පොඩි සෙවිමි දාලා තිනවා කොහොමත් ලාභ විතරයි එන්නේ කියලා. එහෙම කොහොමද ලාභ විතරක් එන්නේ? අලාභත් එනවා. නවීන් ප්‍රශ්නේ හරි නේද? නවීන් හරිද පුතේ? දැන් මේක තේරුණාද? කියන්නකෝ. හරිද? එහෙනම් ප්‍රත්‍යාගන්නේ ලාභයක් આવුත් යන්නේ පුතේ කොහටද? වෙනත් විස්තීර්ණ ආදායම් වලට. වෙනත් විස්තීර්ණ ආදායමට දාලා අවසාන එකතුව මෙහෙට ගේන්න. හරි පොඩ්ඩක් බලන් ඉන්න දැන්. මේකේ ජර්නල් සටහන. ඔව්. අලාභ අඩු කරන්න පොඩ්ඩක් ඉන්නකෝ ඉවසලා. මේකේ අවස්ථා හතරක් තියෙනවා. මේකයි තාම කළේ. හරිද? මේකේ ජර්නල් සටහන බලන්න. හැමෝම බලන්න. ඊළමේ ශේෂයේ තිබ්බේ 500යි. ඊටම ලක්ෂ 6කට ප්‍රත්‍යාගන්නය කළා. ප්‍රත්‍යාගන්නය කළා කියන අගේ ලක්ෂකින් වැඩි වුණානේ. වැඩි වුණොත් පුතේ ඒක ඉඩම් ගිණුම හර වෙනත් විස්තීර්ණ ආදායම් ගිණුම බැර. ඇත්තරම ඕක ඉස්සර ඔහොම නෙමෙයි දාන්නේ. කෙලිම ඉඩම් ගිණුම හර කළා ප්‍රත්‍යාගන්න සංචිත ගිණුමට බැර කරන්නේ. නමුත් පුතේ తాවකාලික ගිණුමකට දාන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් කියලා. ඔන්න ප්‍රත්‍යාගන්නේ ලාභයක් ආවොත් අදාළ වත්කමේ වටිනාකම වැඩි වෙනවානේ. අදාළ වත්කම් ගිණුම හර වෙනත් විස්තීර්ණ ආදායම් ගිණුම බැර. ඊට පස්සේ පුතේ මේක ප්‍රත්‍යාගන්න සංචිතයට මාරු කරනවා. හරිද? ප්‍රත්‍යාගන්න සංචිත ගිණුම කියලා ඉන්නවා. එහෙනම් වෙනත් විස්තීර්ණ ආදායම් ගිණුම හර කරලා ප්‍රත්‍යාගන්න සංචිත ගිණුම බැර කරනවා. මම කියන්නේ මේ වෙනත් විස්තීර්ණ ආදායම් කියන්නේ తాවකාලික ගිණුමක් කියලා.
හැමතිස්සෙම මේකට එන උත්තරේ ප්‍රත්‍යාගන සංචිතයට මාරු වෙනවා. තේරුණාද? පැහැදිලිද? එහෙනම් ඉඩම ශේෂය ලක්ෂ 5යි. ඉඩම ලක්ෂ 6කට ප්‍රත්‍යාගනය කළා. අගේ ලක්ෂකින් වැඩි වෙලා. එහෙනම් ඉඩම් ගිණුම හර වෙනත් විස්තීර්ණ ආදායම් ගිණුම වැර. ඊට පස්සේ ප්‍රත්‍යාගන සංචිතයට මාරු කරන්න වෙනත් විස්තීර්ණ ආදායම් ගිණුම හර ප්‍රත්‍යාගන සංචිත ගිණුම වැර. තේරුණාද? පැහැදිලිද? කියන්නකෝ. හරි. මේ ඔක්කොම ටික ලියා ගන්න. ඉක්මනට ලියන්න. එක්තරා සමාගමක ලියන්න ඉක්මනට. 2021 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පොත්වලින් උපුටාගත් තොරතුරු පහත දැක්වේ. පොඩි මාතෘකාවක් දාන්න ප්‍රත්‍යාගන්නේ ගිණුම්ගත කිරීම කියලා. කියලා දාලා වැඩේ පටන් ගන්න. එක්තරා සමාගමක 2021 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පොත්වලින් උපුටාගත් තොරතුරු පහත දැක්වේ කියලා මුලින්ම ශේෂ පිරිසුම ගන්න. ඒ අර්ථය අතිරේක තොරතුරු. විනාඩි 5ක් දෙන්න. සර් මේක ලියන්නේ ශෛලිය පොතේද මේ නැත්තම් මේ පොතේ මේක ලියන්න. ඔය දැන් සමාගම් කර කර ඉන්න එකේ ලියන්නේ. මං කරෝ. සර් Yeah. දැන් ප්‍රත්‍යාගණන දෙක තුනක් ආවොත් ඒ ඔක්කොගෙම එකතුව එකපාර ආදායම් ප්‍රකාශයට දානවද නැත්නම් වෙන වෙනම පෙන්නනවද? ඒ කියන්නේ පුතේ ඉඩම් යන්ත්‍ර එහෙම දෙකක් තුනක් ආවොත් එන්න පුළුවන්. ඉන්න ඉවසලා ඉන්න. හරිද? දැන් ඔක කිව්වොත් පුතේ ඔක්කොම ටික නා ගන්නවා. හරිද? මේක හිමීට ඔලුවට දාන්න ඕන එක. මුලින්ම අවස්ථා 4 ඔලුවට දාලා ඉන්න. හරිද? වෙන වෙනම දාන්න ඕන ආදායම් ප්‍රකාශය. හරි. හරිද? ඉක්මන් කරමු. සුබෝධ දැන්ද මන්ද නැගිටලා තියෙන්නේ. අහන්න අපි හෙට උදේ පන්තිය කරමුනේ. හෙට පෑ දෙක තනිකරම ප්‍රත්‍යාගණනය කරන්න. හරිද? මේ අලුත් ටියුට් එකේ පළවෙනි ගාන කරන් එන්න. ඒකේ ප්‍රත්‍යාගණන කතන්දර නැහැ. අලුත් ටියුට් එකේ පළවෙනි ගාන. ඒ කියන්නේ කීයද 48ද කොහෙදනේ? හරි මේක ඉක්මනට ලියා ගන්නකො.
ටියුට් ලබා ගත්තේ නැති අයට අද දවසේ ටියුට් ගන්න පුළුවන්. පුතේ මේ ඕගොල්ලන්ගේ නම හරියට ඉදිරියේදී ගහගෙන එන්න. හරිද? මේ එකක් ඕගොල්ලන්ගේ අනිත් එක ප්‍රොෆයිල් එකට ඕගොල්ලන්ගේ ෆොටෝ එකක් දාන්න. කවුද කියලා හඳුන ගන්න මේක. මොකද මේ සතියේ තාම මම මීටින් එක මම හැන්ඩල් කරන්නේ. මොකද මේ සතිය අග වගේ ඉඳලා ඒගොල්ලෝ ලිස්ට් එක බලලා එහෙම තමයි ඇඩ්මිට් කරනවා කියලා කිව්වේ. හරිද? මේ ඒකද අනිවාර්යෙන් මේ ටික දාන්න. මොකද හේතුව මට කතා කරන්න එපා. හදිස්සියවත් එළියට දැම්ම මට ඕගොල්ලන් ඇතුළට ගන්න බැරි වෙයි ඈ. මොකද මගේ පාලනයෙන් තොරයි. ඒකයි ආර්ථික ප්‍රශ්න තියෙන අය. ඒ කියන්නේ සමහරක් අයගේ දෙමාපියන්ට වැටුප් හම්බෙන මාසෙක අග කියලා අපිට කතා කළා. මොකක්ද? ගිහිල්ලා එහෙම කතා කරලා ඇන්ටිත් එක්ක කතා කරලා ගන්න. හරිද? මෙන්න මේ අහවල් දවසේ ඇන්ටි අපිට දෙන්න පුළුවන් මේ වෙන්දරත් දුන්නේ අපි මෙන්න මේ දුක් කියලා. හරිද? දැන් අපි මාස මුල ටියුට් කළා කියලා අම්මා තාත්තට වැටුප් හම්බෙන්නේ නැහැනේ මාස මුල. හරිද? එහෙම ළමයි ගොඩකට අපි chance එක දුන්නා. ඇන්ටිත් එක්ක කතා කරලා මෙන්න මේ දවසට තමයි දෙන්න පුළුවන් කියලා. ඔයගොල්ලෝ ගිහලා ටියුට් එක අරගන්න. හරිද? ලොක්ඩවුන් කරලා තියෙන පැත්තට කොහොමද ගෙන්න ගන්නෙ? ඒක නම් ගැටලුවක් තියෙනවා පුතේ. මං අද ඇන්ටිගේ නම්බර් එක දාන්නම්. ඒක පොඩ ආයතනත් එක්ක කතා කරන්න. මොකද ගිය සැරේ මමනේ ඔක්කොම මූලික වෙලා කළේ. මෙදා සැරේ සියලුම දේවල් ආයතනයෙන් කරන්න. ඩිලිවරි මුකුත් කිරීම මුකුත් නැහැ. ලියලා ඉවරයිද? ඉක්මන් කරන්න ඕන ගානක් හදන්න ඕන. තාම ලියන අය ඉන්නවද? ටීගිනු ටිකක් ගහන්න. හරි එහෙනම් ලියන ගානක් හැමෝම. එක්තරා සමාගමක 2021යි 3.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පොත්වලින් උපුටාගත් තොරතුරු පහත දැක්වේ. පොත්වලින් උපුටාගත් තොරතුරු පහත දැක්වේ. එක්තරා සමාගමක 2021යි 3.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා පොත්වලින් උපුටාගත් තොරතුරු පහත දැක්වේ. ගහන්න ඉක්මනට ශේෂ පිරිසම. හරිද? ඒකේ ලියන්න ඉඩම් ලක්ෂ 8යි. ඉඩම් ලක්ෂ 8යි. අතිරේක තොරතුරු දෙදස් 21යි 3.31 දින ව්‍යාපාරයේ සතු ඉඩම ලක්ෂ 10කට ප්‍රත්‍යාග්‍රහණය කරන ලදී. 2021යි 3.31 දින ව්‍යාපාරයේ සතු ඉඩම ලක්ෂ 10කට ප්‍රත්‍යාග්‍රහණය කරන ලදී. හරිද? හරි. මට ඕන සටහන් අංක 4 ඕන. වෙනත් විස්තීර්ණ මොකක් ආදායම් ප්‍රකාශය ඕන. ඒකේ කාලච්ඡේදයේ ලාභයට දාගන්න පුතේ 800ම දාගන්න. හරිද? හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය ඕන, ලෙජර් ගිණුම් ටික ඕන, ජර්නල් සටහන් ඕන. ඉක්මන් කරෝ විනාඩි 5යි. විනාඩි 5ක් ඇතුළත කරන්න. ඉඩම් පිරිවැය ලක්ෂ 8යි කිව්වේ පුතේ. ලක්ෂ 10කට ප්‍රත්‍යාග්‍රහණය කළේ.
ඕකේ සටහන් අංක 4 යට කෑල්ල ගහන්න අවශ්‍ය නැහැනේ. මොකද ඉඩම් වල සමුච්චය නැහැනේ පුතේ. ඔන්න එක්කෙනෙක් ඉවරයිලු. වණ්ඩ යාගෙන් අහන්නේ මොනවද කියලා කන්න මොනවද කියලා අහලා. එච්චර වේගෙන් වැඩ කරා. ඉවරයි. හරි. බලමු. ඉඩම පිරිවැය ලක්ෂ 8යි. ඉඩම ලක්ෂ 10කට ප්‍රත්‍යාගන්නේ කළා. ඒක අවසාන ශේෂයට දරුවෝ දාන්න ගානේ. එහෙනම් ප්‍රත්‍යාගන්නේ කීයක ලාභයක්ද? ලක්ෂ 2ක ලාභයක්. ලාභාවුත් ලියන්නේ වෙනත් විස්තීර්ණ ආදායම. ලක්ෂ 2යි. දැන් මුළු විස්තීර්ණ ආදායම වෙනවා පුතේ ලක්ෂ 10ක්. ඉතින් මේක හිමිකම් වෙනස් වීම ප්‍රකාශය ලියද්දී රඳවාගත් වීම වලට ලක්ෂ 8යි. ප්‍රත්‍යාගන සංචිතය ලක්ෂ 2යි. එහෙනම් ඉඩම ශේෂය ලක්ෂ 8යි. ලක්ෂ 10කට ප්‍රත්‍යාගන්නේ කළා අගේ ලක්ෂ 2කින් වැඩි වෙලා ඉඩම් හර වෙනත් විස්තීර්ණ ආදායම් ගිණුම බැල. මේකේ ශේෂය ප්‍රත්‍යාගන සංචිතයට මාරු කරන්න. වෙනත් විස්තීර්ණ ආදායම් ගිණුම හර ප්‍රත්‍යාගන සංචිත ගිණුම බැල. ඔයගොල්ලෝ හොජ්ජන්ලයක් ගහන්නත් ඕන. ඒක ලියලා තියෙනවා ඉඩම් ගිණුම හර ලක්ෂ 2යි වෙනත් විස්තීර්ණ ආදායම් ගිණුම බැර ලක්ෂ 2යි.
වෙනත් විස්තීර්ණ ආදායම් ගිණුම හර ලක්ෂ 2යි ප්‍රත්‍යාගන්න සංචිත ගිණුම බැර ලක්ෂ 2යි. හරි අය දාන්නකො හරි කියලා. ඔයගලන්ට මේ යන පන්ති රටාව හොඳයි නේද? වෙහසක් නෑ නේද? පැය දෙක යන එක. හරි. පුතේ ඔය ප්‍රත්‍යාගන්න ලාභනේ කිව්වේ. දැන් ඒතර ඔයගලන්ගේ ස්ථීර පන්ති යනවා මෙන්න මේ දවස් ඈ. සවුදා උදේ, අඟහරුවාදා උදේ, බදාදා උදේ, සිකුරාදා උදේ, ඉරිදා උදේ. දවස් 5ක්. ඊට අමතරව බදාදා රැ එකක්. හරිද? ඔය ඉරිදා උදේ තියෙන පන්තිය සමහරක් වෙලාවට එහෙට මෙහෙට වෙන්න පුළුවන්. හරිද? අවශ්‍යතාවය මත. හරි. හැමෝම බලන්න. ඉඩම් තියෙනවා ලක්ෂ 5යි. 2021යි 3යි 31 දින ව්‍යාපාරයේ සතු ඉඩම 4,50,000කට ප්‍රත්‍යාගන්නය කරලා. මම සටහන් අංක 4 ගන්නවා. ඊට අමතරව මට හිතෙනවා වියදම් විශ්ලේෂණය ගත්තාම ඇති කියලා. ඉඩම් වල පිරිවැය ලක්ෂ 5යිනේ පුතේ. හරිද? ඊටම 4,50,000කට ප්‍රත්‍යාගන්නය කළා. මම කිව්වා පැහැදිලිව ප්‍රත්‍යාගන්නාගේ අවසාන ශේෂයට දාන්න කියලා. එහෙනම් පුතේ දැන් තියෙන ප්‍රත්‍යාගන්නේ ලාභයන් නෙමෙයි අලාභයන්නේ. අලාභ આવු මෙහෙම දැම්ම ඍණ 50යි. 50කින් අගේ අඩු වෙලා. හැමතිස්සෙම මතක තියාගන්න. ප්‍රත්‍යාගන්න ලාභ ලියන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් වලනේ. අලාභ આવුත් ලියන්නේ වෙනත් වියදම් වල. එහෙනම් ඉඩම් ප්‍රත්‍යාගන්න අලාභ කියලා වෙනත් වියදම් වලට එනවා 50. ඔච්චරයි. ලෙජර් ගිණුම් ගහලා පෙන්නොත් ඉඩම් ගිණුමේ ශේෂය ලක්ෂ 5යි. ඉඩම දැන් 450යි වටින්නේ කියන ඉඩම වටිනාකම 50කින් අඩු වෙලානේ. ඒක ඉඩම් ගිණුම බැර ලාභ ගිණුම හර. තේරුණාද? තේරුණාද? පැහැදිලිද? තේරුණාද නැද්ද? තේරුණා කියලා දාන්න නැති අය නැහැ කියලා දාන්න. ආයසරයක් කියන්නද? හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට දාන දෙයක් නැහැ. ඔච්චරයි. ඒකට මොකුත් යන්නේ නැහැ. ආයසරයක් බලන්න. ඉඩම් 500යි 450කට ප්‍රත්‍යාගන්නය කළා. හැමතිස්සෙම ප්‍රත්‍යාගන්නාගේ අවසාන ශේෂයට දාන්න. එහෙනම් 50ක අලාභයක්. අලාභයක් ආවොත් ලියන්නේ වෙනත් වියදම් වල. ඔච්චරයි. ඉස්සරහට මොකද්ද? ඉඩම් බැර ලාභ හර. ලියා ගන්නකො. හරි. ඔක ලියා ගන්න. අදට අපි ඔතනින් නවත්තමු. මේ හෙට පැය දෙකම තනිකරම කරන්නේ ප්‍රත්‍යාගන්නේ. හරිද? තාම ඔය ෂෙයා වෙන වත්කම් නැතුවනේ පුතේ. ගණන් ගොඩක් හදනවා. අඩුම තරමේ ප්‍රත්‍යාගන්නේ ගණන් 10ක් 15ක් හදනවා. හරිද? මේ ඒකම අලුත් ටියුට් එකේ පළවෙනි ගාන හදන් ඉන්න. හැමෝටම සුබ දවසක්. God bless. ගැටලු තියෙන අය මොන හරි ඉන්නවනම් නතර වෙන්න.